ඊළඟට පින්වතුනි අපි එහෙනම් ඊළඟ දහම් ව්‍යාකරණයට දැන් යොමු වෙනවා. නිරෝධං ආවජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. නිරෝධං ආවජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. ඊළඟට ඒකේ අනිත් පැත්ත සංඛාරේ අනාවජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. තෙරුවන් සරණයි හම්දුනේ. මයික් එක ඔෆ් වෙලා. Zoom එකෙන් මයික් එක අන්මියුට් කරන්න වෙයි. තෙරුවන් සරණයි හරි නේද? තෙරුවන් සරණයි හම්දුනේ. හරි. කොතනද නතර වුනේ? අර 7-8 පටන් ගන්න එක හම්දුනේ නිරෝධයෙන් නිරෝධ සංඥාව ගැන කියපු එච්චර ගියේ නෑ හම්දුනේ. පටන් ගත්තු ගමම්ම නිරෝධං නිරෝධය ආවර්ජනය කරන්න කියන තැන ඉඳන්. හොඳයි. නිරෝධ සංඥාව ගැන අපි දැන් මෙතනදි මතු කරගන්න උත්සාහ ගන්න. නිරෝධං ආවජ්ජිතත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. නිරෝධය ගැන ආවර්ජනය කළාමත් ඔන්න අවබෝධය අංග පිහිටනවා, සප්තබොජ්ජංග වැඩෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ සිතේ සප්තබොජ්ජංග වැඩෙන්න පටන් ගන්නවා නිරෝධය සිහි කරන වාරයක් ගානේ. දැන් ඔබට මේ දහම් ව්‍යාකරණ හොඳින් අවබෝධ කරගත්තාම ඉතාම පහසුවෙන් බොජ්ජංග වඩන්න ඥානෙ පහළ වෙයි. නැත්තම් බොජ්ජංග වඩනවා කිව්වහම නිකන් සංකීර්ණ විෂයක් වශයෙන් දැනෙන්න ගන්න කෙනෙක්ට. ඒ ගැන තියෙන අනවබෝධය නිසා. ඒකයි මේ සූත්‍ර දේශනා ඇසුරෙන් මේ සප්තබොජ්ජංග පැහැදිලි කරන්න කලින් මේ සප්තබොජ්ජංග පිළිබඳ යම්කිසි මේ නිර්වචනයන් මේ අර්ථකථනයන් ඉදිරිපත් කරන්න. මොකද එතකොට ඔබට අතිශය පහසුවෙන් මේ උතුම් නිවන් මඟ වඩන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් පින්වතුනි නිරෝධය ආවර්ජනය කරන වාරයක් පාසා සම්බොජ්ජංග වැඩෙනවා. එහෙනම් නිරෝධය සිහි කරගන්නේ කොහොමද අපි? ආවර්ජනය කරන්නේ කොහොමද? අර නිරෝධ සංඥාවක් ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ගිරිමානන්ද සූත්‍රයේ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමුතු සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාන. නිරෝධය නිවනයි. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමුතු. මේ සියලු සංඛාරයන්ගේ සමතයක් ඇද්ද? ඒ කියන්නේ මේ සියලු සංඛාරයන්ගේ හට නොගැනීමක් ඇද්ද? සබ්බූපති පටිනිස්සග්ගෝ මේ සියලු උපදීන්ගේ මේ සියලු ක්ලේශයන්ගෙන් ඇතිවන මේ සියලු බන්ධනයන්ගේ මේ සියලු උපාදානයන්ගේ පටිනිස්සග්ගෝ අත්හැරීමක් ඇද්ද? සබ්බූපති පටිනිස්සග්ගෝ උපදි කියන්නේ කෙලෙස් වලට. කෙලෙස් නිසා හට ගන්නා උපද්‍රවයන්. කෙලෙස් නිසා හටගන්න බන්ධනය කියන්නේ උපද්‍රවයක්. උපදි කියනවා තදින් අල්ලගන්න නිසා. හිත තදින් අල්ලගත දේවල් තමයි හිතේ කෙලෙස් කියන්නේ. එහෙමනම් මොනවද අල්ලන් තියෙන? රාග දේශ මොහ. එතකොට මෙන්න මේ සබ්බූපති පටිනිස්සග්ගෝ මෙන්න මේ තදින් අල්ලගත දේවල්. එහෙම නැත්නම් සිතින් සැපයි නිච්ච සුඛ අර්ථ සුභ කියලා හිතින් අල්ලගෙන තියෙන මේ කෙලෙස් උපදී අද්‍රව මේ සියලු බන්ධන යන්ගේ අත්හැරීමක් ඇද්ද? සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ මේ සියලු කාමයන් ආස්වාදයන් පිළිබඳ ඇල්ම ෂේවීමක් ඇද්ද? අවසන් වීමක් ඇද්ද? තණ්හක්ඛයෝ නිරෝධෝ අන්න එහෙනම් ඒ නිරෝධය ඒකේ මොකද? ඒ කෙලෙස් උදා නොවීම, ඒ රාග දේශ මොහ හට නොගැනීම, ඒ භවයේ උදා නොවීම, පුනර්භවයට අවශ්‍ය කටයුතු නොසැලසීම, එහෙනම් જાතියක් නූපදින තත්ත්වයට පත්වීම, ඒ නිරෝධය නිබ්බානන්ති එයයි නිවන. එහෙනම් හැමතිස්සෙම සිහිපත් කරන්න ඕන ඔන්න ඔය කාරණා ටික. මොනවද? රාග දේශ මොහ නූපදීමක් ඇද්ද? සියලු මේ කෙලෙස් බන්ධන උපද්‍රවයන්ගේ අත්හැරීමක් ඇද්ද? මොනවද මේ කෙලෙස් බන්ධන? දැන් රාග දේශ මොහ නූපදීම ගැන අපි ඕනතරම් කතා කරලා තියෙනවනේ.
දැන් ඒ ගැන සාකච්ඡා කරලා තියෙන නිසා නැවත නැවත ඒ ගැන විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. රාගය රාග දේශ මොහ චේතනාවන්ගේ නූපදීම නිරෝධේ. ඒතං සන්තං ඒතං පටිතං යදිදං සබ්බ සංකාර සමුතෝ. දැන් මේ වෙලාවේ ඔබ වනහගෙන ඉන්නවා. බනහගෙන ඉන්නකොට ඔබට ශාන්ත ප්‍රණීත බවක් දැනෙනවද යම් මට්ටමකට හරි 100% නෙවෙයි 100% දැනෙන්නේ රහතන් වහන්සේට. එහෙනම් ඔබටත් දැනෙන්න ඕන බුද්ධ ශ්‍රාවකයන් වශයෙන් මූල ධර්මාභෝධයට පත්වෙච්ච බුද්ධ ශ්‍රාවකෙක් නම් යම් මට්ටමකට හරි චිත්තසංතානී මේ ශාන්ත ප්‍රණීත බව අත්දකින්න පුළුවන්. දැන් ඒක අත්දකින්න නම් ඒ නිරෝධය පිළිබඳ ඥානය ඇති වෙලා තියෙන්න ඕන. නැත්තම් බෑ කොහොම. කියන්නේ නිවන දැකලා තියෙන්න ඕන. නිවන දැක්කේ කොහොමද? නිවන ආකාරය දැක්කා. රාග දේශ මොහ නිවීම නිවන බව දැක්කා. එහෙනම් දැන් ලෝකයේ අපි මේ ලෝකයේ කාමී ආස්වාදයේ සොයාගෙන යන ගමනේදී හැම තිස්සෙම හිතේ හටගත්තේ මොනවද? ගින්දර ගින්දර ගින්දර. හැම තිස්සෙම ගින්දර. රාග ගින්දර, දේශ ගින්දර, මෝහ ගින්දර. තයෝ මේ බික්කවේ අග්ගී රාගග්ගී දේශග්ගී මෝහග්ගී මහාන ගින්දර තුනක් තියෙනවා රාග දේශ මෝහ කියලා. මේ ගින්දරෙන් දැවි දැවි හිටියේ. දැන් මේ බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන් මූල ධර්මාභෝධයට පත් වෙලා ඒත් මේ කාමයේ තුල ගත කරන්නෙක් වශයෙන් ඉන්නවනම් කාම සමාචාරය තුල නමුත් තාමත් හැසිරෙනවා නම් එහෙනම් ඒ මට්ටමිනුත් සුළු සුළු වශයෙන් හරි ගින්දර හට ගන්න. මහා ගින්දර ජාලාවක් ඇවිල්ලා නැතුණාට සුළු සුළු ගිනි දැල් තාමත් ඇති වෙනවා රාග දේශ මොහ යන ආදි වශයෙන්. ඒ මට්ටමේ 10ක් තියෙනවා ඒ බුද්ධ ශ්‍රාවකයට. එහෙනම් එබඳු ස්ථානයක ඉඳගෙන බණ අහනවා. ඒ කියන්නේ ඒ වගේ චිත්ත ස්වභාවයේ හිමි බුද්ධ ශ්‍රාවකේ බණ අහනකොට මොකද වෙන්නේ? ඒ උතුම් ධර්මයේ ආනිසංස වශයෙන් ඒ ධර්ම ශ්‍රවණයේ ආනිසංස වශයෙන් ඒ අමා වතුරෙන් හිත නිවෙනවා. එතකොට මේ රාගයේ දේශයේ මොහේ සමනය වෙලා ඒ බුද්ධ ශ්‍රාවකයාට යම්කිසි ආකාරයක ශාන්ත භාවයක් ප්‍රණීත භාවයක් දැනෙන්න ගන්නවා. එතකොට කල්පනා කරන කොයිතරම් සහනියක්ද මේ රාග දේශ මොහ දුරු වීම. දැන් සීලය සහ දුස්සීලය. දැන් කෙනෙක් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස සංවර කරගෙන ජීවත් වෙනවා නම් අන්න එතන තියෙනවා සීලය. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස අසංවර කරගෙන ජීවත් වෙනවා නම් අන්න එතන තියෙනවා දුස්සීලය. දැන් මේ ධර්මීය සම්දිට්ඨිකයිනේ. කියන්නේ කවුරුවත් කිව්වට පිළිගන්න හරියන්නේ නැහැ. එහි පස්සිකෝ තමා තුළින්ම දැකිය යුතුයි තමාම ගවේෂණය කළ යුතුයි. එහෙනම් ඔන්න ඔය ධර්මය තමන්ටම දකින්න හම්බ වෙනවා. මොකද දැන් අපි හිතමුකෝ කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙලා ගිහියෙක් වශයෙන් හරි පැවිද්දෙක් වශයෙන් හරි මේ උතුම් නිර්වාණ මාර්ගය වඩනවා කියලා. හැබැයි අරිහතුන් වහන්සේගෙන් මෙහා ඉන්න කිසි කෙනෙක්ට සීලය පරිපූර්ණ නැහෙනි. අරිහතුන් වහන්සේනේ ඒ උතුම් අරියකාන්ත සීලය පූර්ණ කරන උත්තමයා. ඒ කියන්නේ සීලය පූර්ණ වුණාමනේ අරිහත් ඵලය පූර්ණ වෙන්නේ. ඒ කියන්නේ ත්‍රිවිධ සංවරය, ත්‍රිවිධ සුචරිතය. ත්‍රිවිධ සුචරිතය පූර්ණ වෙන්න නම් කුසල සංවර සීලය පිහිටන්න ඕන. එතකොට කුසල සංවර සීලය තමයි මූලය පිරිසුදු කරන්න කියලා හැමතිස්සෙම භික්ෂුන්ට සම්මා සම්බුදු පියාණන් වහන්සේ උපදෙස් දුන්නේ ඒකයි. එහෙනම් මෙන්න මේ ත්‍රිවිධ සුචරිතය වැඩෙන කෙනා, ඒ කියන්නේ සංවර භාවයෙන් යුක්තව කල් ගෙවන කෙනාට 100% සීලය පූර්ණ නොවුනට යම් කිසි ආකාරයකින් සීලයක පිහිටාගෙන ඉන්න කෙනාට අත්දකින්න ලැබෙනවා යමක්. මොකක්ද? යම් හේකින් මේ ඇසකන නාසය දිව ශරීරයේ මනස අසංවර වුණොත් අන්න දකින්න හම්බ වෙනවා චෛතසික වශයෙන් මෙන්ම කායික වශයෙන් 1000ක්. මේ ආකාර දෙකෙන්ම 1000 දකින්න පුළුවන් අත්දකින්න පුළුවන් Tamanට. ඒ කියන්නේ චෛතසික වශයෙන් 1000ක් ඇති වෙනවා. ඒ වගේම කායික වශයෙන් 1000ක් ඇති වෙනවා. ඒ කියන්නේ හිතටත් මහ පීඩාවක් ඇති වෙනවා, කායටත් පීඩාවක් ඇති වෙනවා. සිත කය දෙකටම මේ පීඩාව ඇති වෙනවා රාගයේ දේශයේ මොහේ ඇති වෙනකොට. එතකොට ඒක තමයි කිව්වේ. දැන් ඒ එහෙනම් ඒ පීඩා දෙකම චිත්ත පසද්ධියක් නැති වුනහම කාය පසද්ධියක් නැති වුනහම දැන් බොජ්ජංග කිව්වේ පසද්ධි කිව්වේ. ඒ හිතේ තියෙන පැහැදුණු භාවය, කයේ තියෙන පැහැදුණු භාවය, ප්‍රසාදය දෙකම නැති වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? හිතත් බරයි, කයත් බරයි. හිතටත් පීඩාවක් දැනෙනවා, කයටත් පීඩාවක් දැනෙනවා. රාග දේශ මොහට ගත්තාම ඒ කියන්නේ සිත කය වචනේ අසංවර වුණාම ඇස කන නාසය දිව ශරීරය මනස අසංවර වුණාම
ඒ කියන්නේ සීලේ බිඳී ගියාම. එහෙනම් ඒ බව අත්දකින්න පුළුවන් Tamanට. ඒ නිසා යම් කිසි ආකාරයකින් ගිහි වුණත් පැවිදි වුණත් යම් ආස්වාදයක් සොයමින් හිත හැසිරෙනවා නම් ඒ හැසිරීම තුළ Tamanට නිරීක්ෂණය කරගන්න පුළුවන්, Tamanට අත්දකින්න පුළුවන් ඒ අසංවර භාවය නිසා, දුස්සීල භාවය නිසා හට ගන්නව පීඩාව කොච්චරද කියලා. එහෙනම් පින්වතුනි, අන්න ඒ අනුසාරයෙන්ම Tamanට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් ඒ සිත සීලේ පිහිටියාම, ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීර මනස සංවර වුණාම ඒ සීලය කුයිතරම් ශාන්ත සුවයක් Tamanට අත් කළ දෙනවද කියලා. අන්න එදාට ඒ සීලේ පිහිටියාම ඒ සිතත් හරිම ශාන්තයි, ප්‍රණීතයි, කයත් හරිම ශාන්තයි. ඒ කිව්වේ සිතෙත් පිහිටනවා සුවය, කයෙත් පිහිටනවා සුවය. සිතයි කයයි දෙකම සුවතාවටපත් වෙනවා. සුඛයටපත් වෙනවා, සැපයටපත් වෙනවා. චිත්ත පස්සද්ධියත් වැඩිනවා, කාය පස්සද්ධියත් වැඩිනවා. පස්සද්ධි බොජ්ජංගේ. ඉතින් මෙහා තියෙන අනිත් බොජ්ජංගත් වැඩිනවා අඩු වැඩි වශයෙන් දෙපැත්තටම. ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා දක්වා. එහෙනම් දැන් බලන්න, අන්න එහෙනම් එතනත් බොජ්ජංගයක් තියෙනවා. දැන් මේ බණහන වෙලාවේ සප්ත බොජ්ජංග වැඩෙනවා. දැන් ඔය කිව්ව බොජ්ජංගේ පස්සද්ධි කියන බොජ්ජංගයට ඇති. දැන් මේ වෙලාවේ ඔබට නිරාමිස ප්‍රීතියක් දැනෙනවා. ඒ කිව්වේ දැන් මේ වෙලාවේ කලින් අපි සතුටුනේ හැමතිස්සෙම කාමයේ ඇසුරු කරගෙනනේ. දැන් සතුටු වෙන්නේ කාමෙන් වෙන් වෙලා. ඒ කාමෙන් වෙන් වෙලා ලබන සතුට ප්‍රීතිය, නිරාමිස ප්‍රීතිය, ප්‍රීති බොජ්ජංගේ. ඒ වගේම දැන් මේ වෙලාවේ අපිට දැනෙනවා හිතට සැහැල්ලුවක්. ඒ වගේම කායටත් සැහැල්ලුවක් දැනෙනවා. මෙන්න මේ චිත්ත, කාය, සැහැල්ලුව පස්සද්ධිය තමයි පස්සද්ධි බොජ්ජංගය කියන්නේ. එහෙනම් දැන් බලන්න ඒ සිත සහ කය දෙකම ඒ සැහැල්ලුව අත්විඳිනවා නම් දැන් ඔබට දැනෙන ඇති යම්කි ශාන්ත ප්‍රණීත භාවයක්. නිවුණු සැනසුණු භාවයක්. ඒ තමයි ප්‍රණීත. ප්‍රණීත ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ හීන, මධ්‍යම, ප්‍රණීත ධර්ම තුනක් තියෙනවා. හීන ධර්ම තමයි දස අකුසලය. මධ්‍යම ධර්ම තමයි දස කුසලය. ප්‍රණීත ධර්ම තමයි උතුම් වූ චතුරාර්ය සත්‍ය. එහෙනම් මේ ප්‍රණීත ධර්ම අනුගමනය කරන්නා වූ බුද්ධ ශ්‍රාවකයාට මේ ප්‍රණීත භාවයක් අත්දකින්න ලැබෙන. හැබැයි ඒක වචනෙන් ලෝකයට විස්තර කරලා දෙන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද ඒක අත්දකින්න ඕන දෙයක්. ඒ ප්‍රණීත භාවය. දැන් යම්කිසි කෑමක ප්‍රණීත භාවයක් තියෙනම් ඕක වචනෙන් විස්තර කරන්න බෑනේ අපිට. තව කවුරු හරි අන්නම් මොන වගේ මිහිරි කෑමක්ද ඕක කියලා අපිට සිද්ධ වෙනවා ඒ කෑම දීලා වුණ කාලා බලන්න කියලා කියන්නේ. ඒ වගේ දැන් නිවන තුල පවතින ප්‍රණීත භාවය කියන්නේ මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් ඒක මේ වචනෙන් විස්තර කර කියන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක තමන් අත්දකින්න ඕන එකක්. දැන් කවුරු හරි සීතල ජලාශයකට බහැලා ඉන්නවා. හරිම සීතලයි මේ ජලය, හරිම සිසිල් කියලා කියනවා. ගොඩ ඉන්න මිනිහෙක් අහන කොච්චර සීතලද කියලා. කොහොමද පැහැදිලි කරන්නේ? එහෙනම් වඩා හොඳයි කියන එක, එහෙනම් ඔබත් මේ ජලයට ඇවිල්ලා බහින්න. එතකොට ඔබට අත්දකින්න පුළුවන් ඒ සීතල. පැහැදිලි කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. එහෙනම් මේ නිවනේ ශාන්ත ප්‍රණීත භාවය කියන එක පැහැදිලි කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මක් නිසාදයක් ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ට අනුකූලව ඒ ශාන්ත ප්‍රණීත භාවය දැනෙන්නේ. එහෙනම් සෝවාන් පුද්ගලයාට දැනෙන ශාන්ත ප්‍රණීත භාවයට වඩා ඉහළ වූ ශාන්ත ප්‍රණීත භාවයක් සකදාගාමි ශ්‍රාවකයා අත්දකින්න. සකදාගාමි ශ්‍රාවකයා අත්දකින්න ශාන්ත ප්‍රණීත භාවයට වඩා ඉහළ ශාන්ත ප්‍රණීත භාවයක් අනාගාමි උත්තමයා අත්දකින්න. අනාගාමි උත්තමයා අත්දකින්න ශාන්ත ප්‍රණීත භාවයට වඩා පිරිපුන්නු ශාන්ත ප්‍රණීත භාවයක් අරිහතුන් වහන්සේ අත්දකින්න. ඒ වගේම ඔය අතරමැදත් ඉන්නෝ පිරිසක්. ඒ කිව්වේ මාර්ග අනුගාමිකය. සෝවාන් මාර්ග අනුගාමිකය, සෝවාන් ඵලලාභිය යන ආදි වශයෙන්. එතකොට 8 දෙනෙක් ඉන්නවනේ. එහෙනම් මෙතන 8 දෙනෙක් ඉන්නවා. මෙන්න මේ 8 දෙනා තම තමන් ඉන්න ලක්ෂ්‍ය අනුව තමයි ඒ ශාන්ත ප්‍රණීත භාවය කොච්චර දුරකට අත්දකින්නවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒක නිසා ඒක පැහැදිලි කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. තම තමන් ඒ උතුම් වූ ප්‍රතිපදාවට පැමිණ අත්දකින්න ඕන ලක්ෂණයක්. අත්දකින්න ඕන සැපතක්. ඒක තම තමන්ට අනුකූලව විග්‍රහ වෙන්නේ. ඒ නිසා මෙන්න මෙහෙම ශාන්ත ප්‍රණීත භාවයක් දැනෙනවා කියලා කියන්න පුළුවන් එකක් නෙවෙයි. හිතේ ගින්දර නිවී ගිය නිසා විදින නිවන, ශාන්තිය, සැපත. එයා දකින්න ඒක තමයි ප්‍රණීතයි. මෙච්චර කාලයක් හිතාගියේ කාමයේ ප්‍රණීතයි කිය. මෙච්චර කාලයක් හිතන් හිටියේ දුස්සීල වෙලා ලබන කාමයේ සැපතයි කිය. දැන් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස
අසංවර වීම තුලයි ආස්වාදයේ උපදී. සංවර වීම තුල නෙවෙයි. සංවර වීම තුල නිරෝධය. අසංවර වීම තුල සමුදය. එහෙනම් බුද්ධ ශ්‍රාවකයෙක් නමුත් සෝවාන් පල්ලාභී කියමුකෝ. යම් ආස්වාදයක් විඳිනවා නම් ඒ ආස්වාදي විඳින මොහොතේදී ඔහුගේ අසකන නාසය දිව ශරීරයේ මනස අසංවරයි. ඇහෙන්නම් ආස්වාදي විඳින්නේ එහා සංවරයි. කනෙන්නම් ආස්වාදي විඳින්නේ කන අසංවරයි. ඒ විදිහට එවන් උපසංහරති. ආස්වාදي විඳින්න මොන ආයතනයේද හේතු වෙන්නේ? ඒ ආයතනේ අසංවරයි මොහොතේදී. එහා කන නාසය දිව ශරීරයේ මනස කියන හයෙන්ම ආස්වාදයන් විඳිනවා නම් හයම අසංවරයි. ඒ කියන්නේ දුස්සීලයි. ඒතර සීලයක් නැහැ කිව්ව මොකද? අතුලාන්ත සිසිලස පිහිටන්නේ නැහැ එතකොට. අතුලාන්ත ගින්දර තියෙන්නේ එතකොට. අන්න චිත්ත 10ක් කාය 10ක් හට ගන්න ඔය සමගම. අත්දකින්න පුළුවන්. මේ ධර්මයේ අත්දකින්න උන්ටයි. නැතුව මේ ධර්මයේ නිකන් පොතින් පතින් දැනගෙන දැනුමක් වශයෙන් තේරුම් අරන් ඉන්න අයට නෙවෙයි. මේ ධර්මයේ අත්දකින්න අයට. එහෙනම් අත්දකින්නේ අවබෝධයක්. දැනගෙන ඉන්නේ දැනුමක්. ඉතින් එහෙනම් ඔන්න පින්වතුනි Tamanටම අත්දකින්න පුළුවන්. එහෙනම් ඇසකන නාසය දිව ශරීර මනස අසංවර කරගෙන බලන්න. එතකොට අන්න Tamanට අත්දකින්න හම්බ වෙයි. ඒ අසංවර භාවය තුළ ඒ දුස්සීල භාවය තුළ සිතත් කයත් 1000ටපත් වෙන ආකාරය, පරිදාහයටපත් වෙන ආකාරය, තැවෙන ආකාරය, තාපයටපත් වෙන ආකාරය, පීඩාවටපත් වෙන ආකාරය, පෙළෙන ආකාරය ඔය කොම ටික දකින්න පුළුවන්. අඩු වැඩි වශයෙන්. ඒ රාගයේ දේශයේ මෝහය නිසා හට ගන්නා වූ 10 ඒ ආස්වාදයේ කොයිතරම් බලවත් එකක්ද? ඒ මට්ටමට රාග දේශ මොහ නැගිනවා, ඒ චේතනා නැගිනවා. එහෙනම් එයින් උපදින්නා වූ 10ක් ඒ මට්ටමට වර්ධනය වෙනවා. එහෙනම් අන්න දුස්සීල භාවය තුල තියෙන අසහනියක්, පීඩාවක්, ආතතියක්. එහෙනම් සීලය තුල පවතින මොකක්ද? සීලය තුල තියෙන ශාන්ත ප්‍රණීත භාවය. ඒ සීලය හරිම සැපවත්. එහෙකන නාසය දිව ශරීරයේ මනස සංවර කරගත්තාම ඒ සංවර භාවය තුල ආස්වාදයන් නොසොයන ඒ සංවර භාවය තුල පවතින්නේ චිත්ත ප්‍රසාදයයි කාය ප්‍රසාදයයි පස්සද්ධි බොජ්ජංගය සිතයි කයයි දෙකම සැහැල්ලුයි. එදාට ඒ සීලය තමයි සැපය කියලා පේන්න ගන්නවා. ඒ සීලයට හිත ඇලෙනවා. ඊට පස්සේ ඇලෙනවා කොහොම තණ්හාවනේ ඔය කියන්නේ. අලමෙව භික්කවේ පටිසල්ලානෝ කිව්වේ. ඒ විවේක සීලයට ඇලෙනවා හිත. මහාන විවේකයේ ඇලෙව් කිව්වේ. ඒ තණ්හාවෙන් ඇති වෙන ඇල්මක් නෙවෙයි. භික්ෂූන් වහන්සේලාටත් ඇල්මක් තියෙනවා. ඡන්දය කියලා කිව්වේ. කැමැත්තක් තියෙනවා. ඒ සීලය ගැන, ඒ නිවන ගැන. එහෙනම් පින්වතුනි අන්න අර ශාන්ත ප්‍රණීත භාවය දැන් ඔබ අත්දකින්න. මේ මොහොතේ හරියට බණ අහනවා. රටේ ලෝකේ වැඩ කර නෙවෙයි. ඒක නැත් කිව්වම අන්න පොඩි කාරණාවක් මතක් වුණා. අපි මේ එක්තරා පින්වත් ශ්‍රාවිකාවක් ඉන්නවා විදේශගත වෙලා. විදේශ රටක එතුමිය පහුගිය කාලේ අපි කිව්වා මේ වැඩපළ කරන ගමන් ගෙදර දොරේ වැඩ රාජකාරී කරන ගමන් බණහඬ එපා. එහෙම ඇහුවාට ධාරණීය වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ කාරණාව ඔබට අත්දකින්න පුළුවන්. ඒ කියන්නේ එක සැරේ මේ සිතට අවධානය දෙතනකට යොමු කරන්න බෑ. මොකද එක සැරේ හටගන්න එක විඥානයයි. ඉතින් අපි දැන් යම්කිසි වැඩපලක් කරනවා නම් ඒ වෙලාවේ කාය විඥානය හට ගන්නවා නම් ඒ වෙලාවේ සෝත විඥානය නිරුද්ධයි. ඊට පස්සේ හැම විඥානයක් පාසාම අනුබද්ධක ආධාරක චිත්ත වීති වශයෙන් මානසිකාර ඇති කරගන්න ඕන නිසා මනෝ විඥාන හට ගන්න. එහෙම නැත්නම් මනෝද්වාර චිත්ත වීති පහළ වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? හැම විඥානයක් පාසාම මෙනෙහි කිරීමක් තියෙනවා. නැත්නම් දැනගන්න බෑ මොකද්ද මේ දැක්කේ ඇහුනේ එහෙම කියලා තේරුම් ගන්න බෑ. එහෙනම් අන්නේ ධර්මය සිහිපත් කරගන්න ඒ දැක්ක දේ නැත්නම් ඒ ඇහිච්ච දේ මොකද්ද කියලා කෙනෙක් හඳුනගන්නේ අර මානසිකාර්යය තුල. ඒ නිසා පින්වතුනි අපි වැඩක් කරනකොට අපි තුන් කාය විඥානේ හටගත්තා නම් ඒ කාය විඥානයත් එක්ක තමයි ඊළඟට ඒ මානසිකාර්යය හටගන්නේ. අපි හිතමු හරි වැඩක් කරන ගමන් අයන් කරන ගමන් ඇඳුමක් මදින ගමන් ධර්මය අහගෙන ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ඔබ සෝත විඥාණයට නම් අවධානය යොමු කරගෙන ඉන්නේ. ඔබට ටික වෙලාවකින් එයි ගඳක්. මොකද වෙලා තියෙන්නේ? බලනකොට අර මැද්ද ඇඳුම පිච්චිලා. ඇයි ඒ?
අර කාය විඥානය ගැන අවධානය යොමු කරන්න බෑ. අර සෝත විඥාණයෙන් එන්නා වූ අරමුණ මානසිකාර කරනවා සිත විසින් මනස විසින්. එතකොට ඇහුනේ මොකද්ද කියලා මෙනෙහි කර කර ඉන්නකොට දන්නේම නැහැ ඇඳුම පිච්චිලා ගිහිල්ලා. කොහොමෝන් තරම් දේවල් වෙන්න පුළුවන්. තව ඊටත් වඩා විනාශයන් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා යම් කිසි කාර්යයක නිරත වෙන ගමන් බණහන්න ගියාම මොකද වෙන්නේ? අවධානය තැන් දෙකකට යොමු කරන්න ගියාම එක වැඩක්වත් හරියට කෙරෙන්නේ නැති වෙන්න පුළුවන්. වැඩ දෙකම අඩාල වෙනවා. අර කරන වැඩේ හරියට කරන්න හම්බ වෙන්නෙත් නැහැ. බණහන එක හරියට සිද්ධ වෙන්නෙත් නැහැ. නිකන් වෙහෙසක් විතරයි. ඒ නිසායි වෙන වැඩ කරන ගමන් බණහන්න එපා. ධර්මය අහන්න මනා අවධානයෙන්. ඒකයි තං සුනාථ කියලා භාග්‍යවතුන් වහන්සේ හැමතිස්සෙම මතක් කරන්නේ. තං සුනාථ හොඳින් අහන්න. වෙන වැඩ කරන්න එපා. ධර්මය අහන වෙලාව වෙන වැඩ කරන්න එපා. ධර්මයම අහන්න. කොච්චර දුර්ලභ දෙයක්ද? පරම දුර්ලභ සද්ධම්මෝ පරම දුර්ලභ. සද්ධර්මයේ ශ්‍රවණය වීම පරම දුර්ලභ කාර්යයක්. එහෙනම් ඒ කාර්යයට ඔබ කොච්චර වටිනාකමක් දෙනවද? දෙන්න ඕන මේ විශ්වයේ ඉහළම වටිනාකම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීමට. ඊට වඩා තවත් වටින දෙයක් නැහැ. ඒ කියන්නේ මේ විශ්වයේ තියෙන ශ්‍රේෂ්ඨතම කාර්යය තමයි අමාමෑණියන් වහන්සේගේ ධර්මය අහනික. පුළුවන් සමතෙක් ඉන්නවා නම් ඊට වඩා ශ්‍රේෂ්ඨ කාර්යයක් පෙන්වන්න කියන්නේ. විශ්වයේ පහළ වෙන්නේ නැහැ කිසිවෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කන් දීම හැර අනිකුත් ශ්‍රේෂ්ඨ කාර්යයක් පනවන්න සමතෙක්. එහෙම එකක් නැහැ ලෝකෙ. තථාගත අමාමෑණි ලෞතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අද ඉමහත් වූ අසම සම වූ අවබෝධය නම් වූ ශ්‍රී සද්ධර්මයට කන් දීම තමයි මේ විශ්වයේ තියෙන ශ්‍රේෂ්ඨතම කාර්යය. ඊට වඩා ශ්‍රේෂ්ඨ කාර්යයක් කවුරු හරි කරනවා කියලා කියනවා නම් ඒක හුදු වචන මාත්‍රයක් විතරයි. ඒක වචනයක් විතරයි. අර්ථයක් නැහැ ඒකේ. අන්නේ බව සිහි කර ගන්නට ඕන. ඒ නිසා ඒ අමා ධර්මය අහන්න ඕන. ඒ ශාස්ත්‍රු ගරුත්වයෙන් ධර්ම ගරුත්වයෙන් යුක්තව. ඒක තමයි සත්‍ය. නමුත් පින්වතුනි දැන් මෙන්න මේ වගේ තත්ත්වයක් උදා වෙලා තිබුණොත් දැන් අපේ උපාසක මහත්මියට වෙලා තියෙන්නේ ඒක. දැන් ඇය ඉන්නේ විදේශ රටක. ඇය විදේශ රටක රැකියාවක නිරත වෙලා ඉන්නේ. ඉතින් ඇයට ඔබට අපට වගේ විවේකයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඇය මොකද කරන්න ඕන? ඇය වැඩ කරන ගමන් ඇය ගෙදර දොරේ ඒ යම්කිසි ආකාරයකේ Tamanට රැකියාවට අදාළ කටයුතු වල නිරත වෙන ගමන් තමයි බණ අහන්නේ. ඇයට වෙනම බණ අහන්න කියලා ඒ අවස්ථාවක් ඒ හාම්පුතාලා දෙන්නේ නැහැ. ඉතින් එහෙනම් එතුමිය මොකද කරන්න ඕන? එතුමිය කරන්න ඕන ඒ වැඩපල කරමින්ම බණ අහන එක. ඒක වරදක් නෙවෙයි. ඒක වරදන්නේ මොකද වෙන අවස්ථාවක් නැහැනේ. දැන් හරි මම වැඩ ටික ඔක්කොම කරලා ඉවරලා බණ අහන්නම් කියලා හිතුවට එහෙම කරන්න ඇයට අවස්ථාවක් ලැබෙන්නේ නැත්තම් එහෙනම් අපිට සිද්ධ වෙනවා ඒ වැඩපල කරමින්ම ධර්මයට කන් දෙන්න. ඒක වරදක් නෙවෙයි. එතන ශාස්ත්‍රීය ගරුත්වය පිළිබඳ හරි ධර්ම ගරුත්වය පිළිබඳ හරි ප්‍රශ්නයක් නැහැ. ඇයට ලැබෙන විවේකයේ අනුව ඇයට ලැබෙන අවස්ථාව අනුව ඇය උපරිම ඒ ධර්මයට කන් දෙන බව ඇය ප්‍රකාශ කරනවා. ඉතින් ඒ උපාසිකා මහත්මියට දැනුම් දෙන්න ඕනේ මේ බණ අහගෙන නැති මේ වෙලාවේ ඔබ කිසිම වරදක් කරන්නේ නැහැ. ඔබතුමියට ලැබිච්ච අවස්ථාවෙන් ඔබ ඉහළම ප්‍රයෝජන ගන්න බව තමයි පේන්නේ. දැන් අපි උදාහරණයක් ගමු. දැන් යම් කිසි මිනිසෙට රෝගයක් ඇති වෙනවා. රෝගයක් හට ගන්නවා. දැන් රෝගේ හටගත්තා අපි තුමේ දැන් කොරෝනා කියලා. හොඳම උදාහරණයක්. දැන් මේ කොරෝනා රෝගේ වැළඳෙනවා. කොරෝනා උණ ඇති වෙනවා කාට හරි මේ වෛරස් උණ. දැන් දෙන්නෙක්ට ඇති වෙනවා මේ වෛරස් උණ. දැන් එක්කෙනෙක් ඇවිල්ලා විවේකයෙන් ඉන්න කෙනෙක්. අනිත් කෙනා ඇවිල්ලා රාජකාරී කරන රස්සාවක් කරන කෙනෙක්. දැන් අර විවේකයෙන් ඉන්න කෙනාට ඒ උණ හැදුනහම එයාට උපරිම කාලය තියෙනවා ඒ උණ දැන් විවේකයෙන් ඉඳලා එපැයි මේ අසනීපෙන් නිදහස් වෙන්න. විවේකයේ ලැබිච්ච තරමට තමයි රෝගේ සමනය වෙන්නේ. ඉතින් ඒ හොඳටම විවේකයේ තියෙන කෙනාට උපරිම විවේකයේ ලැබෙනවා. ඉහළම විවේකයක් ලබලා ඒ රෝගේ ඉක්මනින්ම සුවපත් කරගන්න. එතකොට එයා එහෙනම් ඒ අනුසාරයෙන් කටයුතු කරන්න ඕනේ. එතකොට වෛද්‍ය තුමාලා උපදෙස් දෙනවා මේ රෝගය සුව කරගන්න නම් දැන් සාමාන්‍ය කොරෝනා නේ නිකන් උණක් උණා පුළුවන් තරම් විවේක ගන්න. පුළුවන් තරම් සැතපීලා විවේකයෙන් ඉන්න. එතකොට අර කාය ප්‍රතිශක්තිකරණය වැඩිලා රෝගේ සමනය වෙනවා. ඒ නිසා පුළුවන් තරම් විවේක ගන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබෙනවා.
එහෙනම් රෝගේ සමනය කරගන්න විවේකී අවශ්‍යයි. එහෙනම් විවේකයේ තියෙන කෙනා, ඒ කියන්නේ විවේකයේ උරුම කෙනා, ඒ විවේකයේ නිසි ආකාරයෙන් පරිහරණය කරමින් ඒ රෝගේ ඉක්මනින් සමනය කරගන්න. තව කෙනෙක් ඉන්නවා රැකී ආරක්ෂාවකට යන කෙනෙක්. අපි හිතමුකෝ මරාගෙන කන්න හරි කවන්නේ රස්සාවට වරෙන් කියන තැන් තියෙනවනේ. ලෙඩ වුණ ඒවා දාලා නෑ අපට. වාරිලා රස්සාවට. පාඩි ගෙවන්නේ නැත්තම් නෝපේ. මොකක් හරි කියලා බයවද්දලා වසර අවසාන ලැබෙන්න තියෙන දීමනාව නැති කරනවා කියලා හරි මෑරුණත් කමන්නේ. ලෙඩට නතර වැඩට එනාතර තුර පණ ගියත් කමන්නේ වරිලා වැඩට. කියන තැන් තියෙන්න පුළුවන්. එහෙම තැනක වැඩ කරන කෙනෙක් ඉන්නවා. දැන් මොකද මෙයාට වෙන්නේ? කොච්චර විවේකයෙන් යුක්තව ඉන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබුණත් විවේකය අහිමි. අර ජීවත් වෙන්න දරන අරගලය නිසා රස්සාවට යන්නත් රස්සාව නැති කරගන්නත් බෑ. රෝගය සුව කරගන්න ඕනේ. ඉතින් අන්නේ පුද්ගලයාට සිද්ධ වෙනවා රස්සාවට යන්නේන ගමන් කොහොම හරි ප්‍රතිකාර ලබාගෙන රෝගේ සමනය කරගන්න. එයාට විවේකේ නැහැ කියලා රෝගේ සමනය කරගන්න නැතුව ඉන්න බෑනේ. එයාත් උත්සාහ කරන්න ඕන රෝගේ සමනය කරගන්න. නැත්නම් ඒකෙන් පීඩාවන්නේ දුකන්නේ යත් වෙන්නේ. එහෙනම් කොච්චර නමුත් දුක් විඳගෙන හරි අවිවේකීව ඉඳගෙන හරි එයත් උත්සාහ දරන්නට ඕන කොහොම හරි රෝගේ සමනය කරගන්න. ඒ නිසා යාට බෙහෙත් බොන්න වෙන්නේ යන්නේන ගමන් මහපාරේදී. ඉතින් දෙන්නම කොහොම හරි අවසානයේ රෝගේ සුවපත් කරගන්නවා. එක්කෙනෙක් විවේකීව ඉඳලා ඒ වෛද්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපැදලා රෝගේ සමනය කරගන්නවා. අනිත් කෙනා ඒ වෛද්‍ය උපදෙස් පිළිපදින්න තියෙන අකමැත්තක් නිසා නෙවෙයි. එයාට උරුම වෙලා තියෙන ජීවන රටාව නිසා එයාට පුළුවන් කමක් නැහැ විවේකයෙන් ඉඳලා රෝගේ සුව කරගන්න. ඒ නිසා එයා කොහොම හරි අවිවේකීව ඉඳලා එයාත් අත්තරින්නෙම නෑ කොහොම හරි රෝගේ සුව කරගන්න එපා. ඒ නිසා අවිවේකීව ගත කරන ජීවිතය ඇතුලේ රැකී ආරක්ෂාවේ කටයුතු කරන ගමන් කොයි විදිහෙන් හරි බෙහෙත් බීලා මොන විදිහෙන් හරි එයාත් රෝගේ සුව කරගන්න. ඒ වගේ අපේ මේ උපාසිකා මහත්මියට වෙලා තියෙන්නේ අන්න එහෙම දෙයක්. දැන් අනිත් අයට අවස්ථාව ලැබිලා තියෙන්න පුළුවන් විවේකීව බොහොම හොඳින් තමන්ට ලැබෙන කාලය කළමනාකරණය කරගෙන බණහන්න. හැබැයි එතුමිය ඉන්න රට අනුව එතුමිය මුහුණ දීලා තියෙන ඒ අවකාශය එතුමිය ගත කරන ඒ ජීවන අවකාශය ඇතුලේ තියෙන පරිසරය අපට තේරෙනවා. ඒ පරිසරය තුළ එතුමියට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔයා හොඳට වැඩ කරනවානේ. එහෙනම් හොඳට බණහන්නකො. කවදාවත් එතුමියට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද ඒ වගේ පරිසරයකයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා අන්නර රැකී ආරක්ෂාවට යන ගමන් රෝගේ සුව කරගන්න උත්සාහ කරන පුද්ගලයා වගේ එතුමියට සිද්ධ වෙනවා තමන්ගේ වැඩ රාජකාරි මැද්දෙම කොයි විදිහෙන් හරි බනහලා මේ කෙලෙස් රෝගේ සුවපත් කරගන්න. ඒ නිසා එහෙම කටයුතු කරන එක වරදක් නෙවෙයි. මොකද ඕන තරම් ඉන්න පුළුවන් පින්වතුන් මෙහෙම අවස්ථාවන්ට මුහුණ දීපො. ඒක වරදක් නෙවෙයි. එතන ධර්මගරුත් ශාස්ත්‍රගරුත්වය හෝ ධර්මගරුත්වය නැති නිසා නෙවෙයි. අසරණකම නිසා. කරගන්න දෙයක් නැහැ. ඉතින් එහෙම අයට කවදාවත් වරදක් කියන්නේ නැහැ ඒක. එහෙම හරි අහන්න. එහෙම නෙමෙයි දැන් ওই විවේකයේ හොඳට තියෙන මිනිස්සු ඉන්න ඕතරම් විවේකයේ තියෙනවා. ඒ මිනිස්සු මොකද කරන්නේ? විවේකයේ හොඳටම තියෙනවා. පැය ගණන් දවස් ගණන් ගත කරන්න පුළුවන් කාලේ තියෙද්දි. ඒ විවේකයෙන් එක්ක රූපවාහිනිය බලනවා, චිත්‍රපටි බලනවා, නැත්නම් රටේ ලෝකේ ඇවිදින්න යනවා. අන්න එහෙම ඒ තරම් කාලේ තියෙන විවේකයේ. එහෙම තියෙන අයටයි අර කතාව අදාළ වෙන්නේ. ඒ නිසා අන්න ඒ ගැන දැනගන්න ඕන. ඒ නිසා පින්වතුනි මෙන්න මේ Nirodha අත්දකින්නකොට දැන් ඔබ විවේකයෙන් බණ අහගෙන ඉන්න මොහොතක් නම් මේ මොහොත. අන්න ඔබට මේ Nirodha දැන් අත්දකින්න පුළුවන්. ඒ කියන්නේ රාග දේශ මොහයන්ගේ Nirodha සමතේ. දැන් මේ Nirodha තුල ඔබ ශාන්ත ප්‍රණීත භාවයක් අත්දකින්න. ඒ ශාන්ත ප්‍රණීත භාවය අඩු වැඩි වශයෙන් තම තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිච්ච ප්‍රමාණය අනුවයි අත්දකින්න ලැබෙන්නේ. එහෙනම් ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංකාර සමතෝ. එහෙනම් නිරන්තරයෙන් මෙන්න මේ Nirodha ශාන්තයි ප්‍රණීතයි කියලා මෙනෙහි කරන්න ඕන. අන්න එතකොට වැඩෙනවා බොජ්ජංග. අන්න බොජ්ජංග වැඩෙනවා. බොජ්ජංග පිහිටනවා බොජ්ජංග වැඩෙනවා. ඊළඟට සබ්බූපති පාටිනිස්සග්ගෝ මේ සියලු උපාදානයන්ගෙන් නිදහස් වීම, මේ සියලු කෙලෙස් උපදීන්ගෙන් වෙන්වීම ශාන්තයි ප්‍රණීතයි කියලා දකින්න ඕන. අන්න එතකොටත් වැඩෙනවා බොජ්ජංග. ඊළඟට මේ තණ්හාව ක්ෂය වීම, සියලු ආශ්‍රවයන්, සියලු ආශාවන් අත්විදින ස්වභාවයෙන් නිදහස් වීම, නැත්නම් ආශාවන්ගෙන් වෙන්වීම. අන්නේ ආශාවන්ගෙන් වෙන් වෙච්ච ස්වභාවය තුල එහෙම නැත්නම් මේ සියලු ආස්වාදයන් කෙරෙහි කාමයන් කෙරෙහි ඇති ඇල්මෙන් නිදහස් වීම තුල තණ්හක්කයෝ නිබ්බානං. තණ්හක්කයෝ මෙන්න මේ ඇල්ම ක්ෂය වීම තුල කාමයේ ආස්වාදයේ පිළිබඳ ඇල්ම
ඡේවීම තුල පවතින්නේ ශාන්ත ප්‍රණීත භාවය කියලා නුවණින් දකින්න ඕන. අන්න එතකොටත් වැඩෙනවා අවබෝධය අංගයවත් බොජ්ජංග. එතකොට මේ අංග වැඩෙනවා පිහිටනවා වැඩෙනවා. ඊළඟට දකින්න ඕන නිරෝධෝ. නිරෝධය මොකද්ද? දැන් නිරෝධය මුලින් ඉඳලම බලන්න ඕන. අවිජ්ජා නිරෝධෝ, සංකාර නිරෝධා, සංඛාර නිරෝධෝ, විඤ්ඤාණ නිරෝධා යන ආදී වශයෙන් ගියාම භව නිරෝධෝ, ජාති නිරෝධා, ජාති නිරෝධෝ, ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛාකාස නිරෝධෝ හෝති. මේ දුක්ඛ ස්කන්ධයේ නිරෝධය ශාන්තයි ප්‍රණීතයි කියලා නුවණින් දකින්න ඕන. අන්න එතකොටත් වැඩෙනවා බොජ්ජංග අවබෝධය අංග. එතන පිහිටනවා අවබෝධය අංග. එතන පිහිටනවා සම්බොජ්ජංග. එතන වැඩෙනවා බොජ්ජංග සප්ත බොජ්ජංග. නිබ්බානಂತಿ. ඒ නිවනයි අවසානයේ අපි දැක්කේ. එහෙනම් පින්වතුනි මෙන්න මේ විදිහට නිරෝධය ආවර්ජනය කරන්න ඕන. දැන් අපිට වැටහෙන්න ඇති නිරෝධය ආවර්ජනය කරන්නේ කොහොමද කියලා නිරෝධ සංඥාවෙන්. ඔය විදිහට ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝපති පටිනිසග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානಂತಿ. යනාදි වශයෙන් හැමතිස්සෙම සිහිපත් කරමින් ඉන්න ඕන. හැමතිස්සෙම සිහි කරන්න සීලය ශාන්තයි ප්‍රණීතයි දුස්සීලයේ ගින්දරයි කියලා. හැමතිස්සෙම සිහි කරන්න රාග දේශ මොහයන්ගේ නිරෝධය ශාන්තයි ප්‍රණීතයි රාග දේශ මොහ ගින්දරයි කියලා. හැමතිස්සෙම සිහි කරන්න මේ ආස්වාදයන් පිළිබඳ තණ්හාවෙන් වෙන්වීම, තණ්හාව ක්ෂය වීම සපතයි ශාන්තයි ප්‍රණීතයි ඒ ආස්වාදයන් පිළිබඳ තණ්හාව ගින්දරයි කියලා. යනාදි වශයෙන් මෙන්න මේ විදිහට මේ උදේවය නැත්තම් මේ දොතාව දකින්න හැමතිස්සෙම. ඒකම තමයි අපි කිව්වේ අනුලෝමක් ශාන්තිය සම්යත්ත න්යාමය කියලා තව විදිහකින්. තවත් විදිහකට කිව්වොත් කාමයේ ආදීන දැකීම සහ නිවනේ ආංශාංශ දැකීම. අන්න බලන්න. ඉතින් එතන වැඩිනේ බොජ්ජංග. දැන් අනුලෝමක් ශාන්ති සම්යත්ත න්යාමය කියන්නේ ඕකමනේ. දොතාවම තමයි. එහෙනම් අනුලෝමක් ශාන්තිය වැඩෙන්නේ සම්යත්ත න්යාමයේ පූර්ණ වේ. ඒ කියන්නේ මාර්ගඵලයටපත් වෙනවා. ඒ කියන්නේ ක්‍රමානුකූලව රහත් ඵලය දක්වාම ගමන් කරනවා. එහෙනම් කොයි විදිහට මොන විදිහට මේ විග්‍රහ කළත් එකම දහම් කාරණයක් මේ විග්‍රහ වෙන්නේ. එකම ධර්ම මාර්ගයක් මේ පෙන්වා දෙන්නේ. ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ තියෙන අනන්ත අපරිමාණ මහා ඥාන ශක්තිය නිසා, අනන්ත අපරිමාණ මහා ප්‍රඥාව නිසා උන්වහන්සේ අපට අතිශය පහසුවෙන් මේ මාර්ගය වඩන්නට සෑම සියලු ආකාරයෙන්ම මාර්ග ඉවර කරලා දීලා තියෙනවා. අවකාශ ඉවර කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ සෑම සියලු ආකාරයෙන්ම අන්තිම සූක්ෂම දහම් කාරණා දක්වා අපට විග්‍රහ කරලා දීලා තියෙනවා. අපේ ගමන පහසු කරන්න. ඒ බඳු ශාස්ත්‍රවරයෙක් මුණ ගැහිලත් අපි මේ සංසාර ගමනේ නික්මෙන්නේ නැත්නම් පින්වතුනි පුදුම තරම් අවාසනාවන්ත මිනිස්සුયો. මේ අවස්ථාව සාමාන්‍ය මිනිසෙට ලැබෙන්නේ නැහැ. කවදාවත් සංසාරේ අසාමාන්‍ය මිනිසයන්ට ලැබෙන්නේ. ඉතින් එහෙම ලැබිලත් ඒ කියන්නේ මේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් සෑම සියලු ආකාරයෙන් මේ නිර්වාණ මාර්ගය සෑම සියලු ආකාරයෙන්ම දේශනා කළා. අපට බැරි නම් මේ මාර්ගයේ තේරුම් අරගෙන මේ මාර්ගයේ වඩවන්න. ඉතින් බොහෝම අවාසනාවක් ඒක. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව කිසි කෙනෙක් අපතේ අරින්නට උත්සාහ ගන්නට එපා. මොකද මේ අවස්ථාව නැවත ලැබෙයි කියලා හිතන්න එපා. වසර කල්ප කෝටි ගානකින් මෙහායි. එහෙම ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙනවා නම් සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ අපට. සද්ධර්මයට කන් දීම බණ ඇසීම තමයි මේ විශ්වයේ තියෙන පරම දුර්ලභ ක්‍රියාවලිය. ඔබ දන්නේ නැති වුණාට ඔබ දන්නවද බ්‍රහ්ම ලෝකවල ඉන්නවා සහස්ස බ්‍රහ්ම, ද්විසහස්‍රි බ්‍රහ්ම, ත්‍රිසහස්‍රි බ්‍රහ්ම, චතුසහස්ර බ්‍රහ්ම, පංචසහස්ර බ්‍රහ්ම ඔහොමම කියලා දසසහස්ර බ්‍රහ්ම, සතසහස්ර බ්‍රහ්ම කිය. ඒකට සහස්ර බ්‍රහ්ම කියලා කියන්නේ චක්‍රාවාට දහසක ආලෝකය පතුරවන්න පුළුවන් බ්‍රහ්මයෙක් ඉන්නවා. මහා බ්‍රහ්මී. චක්‍රාවාට දහසක් ඔහුගේ ශරීරයෙන් ආලෝකමත් කරන්න පුළුවන්. ඒකයි අර කිව්වේ බ්‍රහ්මයන්ගේ ආලෝකය බැලුවම මේ සූර්යයා කණාමෙදිරිය කදෝපැණියෙක් කියලා බුදු පියාණන් වහන්සේ. තවත් බ්‍රහ්මයෙක් ඉන්නවා දීසහස්ස බ්‍රහ්මයා. චක්‍රාවාට 2000ක් ඔහුගේ ශරීරයෙන් ආලෝකමත් කරන්න පුළුවන්. ඔය විදියට 30000 චතුසහස්ස පංචසහස්ස කියලා ඉන්නව බ්‍රහ්මයෝ. එතකොට පංචසහස්ස කියලා කියන්නේ
චක්‍රාවාට 5000ක් තමන්ගේ ශරීරයෙන් ආලෝකමත් කරන්න පුළුවන් බ්‍රහ්මයෙක් ඉන්නවා. ඊළඟට දසසහස කියන කෙනාට චක්‍රාවාට 10000ක් තමන්ගේ ශරීර ආලෝකයෙන් ආලෝකමත් කරන්න පුළුවන්. ඒ වගේම තව බ්‍රහ්මයෙක් ඉන්නවා අන්තිම බ්‍රහ්මයා කියන්නේ උපරිම බ්‍රහ්මයෙක් කියන සතසහස කියලා. සතසහස බ්‍රහ්මයාට චක්‍රාවාට ලක්ෂයක් තමන්ගේ ශරීරයේ ආලෝකයෙන් ආලෝකමත් කරන්න පුළුවන්. මෙන්න මේ බ්‍රහ්මය ගැන සඳහන් තියෙන සංකාර උප්පත්ති සූත්‍රයේ. සංකාර උප්පත්ති සූත්‍රයේ සතසහස බ්‍රහ්මයා කියලා කෙනෙකුත් ඉන්නවා. පොඩක් කල්පනා කරන්න චක්‍රාවාට දසදහසක් තමන්ගේ ශරීරයෙන් ආලෝකමත් කරන්න පුළුවන් බ්‍රහ්මයෙක්. ඊටත් එහා ගියාම තව ඊටත් වඩා මහා ශ්‍රේෂ්ඨ බ්‍රහ්මයෝ ගැන සඳහන් වෙනවා ධර්මයේ. ආභාසර සුභකින්නක ආදී හොම යනකොට උඩටම ගියාම ඉන ශ්‍රේෂ්ඨතම බ්‍රහ්ම කොටාසිනේ සුද්ධාවාස බ්‍රහ්ම උත්තමයෝ. එහෙමම තියෙනවා. දැන් සුද්ධාවාස බ්‍රහ්මයෝ නම් ඔක්කොම අනාගාමි ඵලලාභී ඉන්නේ. ඒ නිසා පොඩ්ඩක් සුද්ධාවාස පැත්තකින් තියමුකෝ. එතනින් මෙහායින් අනාර්ය බ්‍රහ්ම ලෝක ගැන ගත්තත් අනාර්ය බ්‍රහ්ම ලෝක වලත් ඉන්නවා මහා බ්‍රහ්මයේ ඉන්නවා අන්නර චක්‍රාවාට ලක්ෂයක් තමන්ගේ ශරීරයෙන් ආලෝකමත් කරන්න පුළුවන් බ්‍රහ්මයෙක්. ඔබ මතක තියාගන්න එහෙනම් ඒ බ්‍රහ්මයාත් ඉන්නේ ඔබට වඩා පහළින් බව. චක්‍රාවාට ලක්ෂයක් ආලෝකමත් කරන ওই බ්‍රහ්මයාත් අනාර්ය බ්‍රහ්මයෙක් නම් ඒ අනාර්ය බ්‍රහ්මයා ඔබගේ පායටත් යටින් ඉන්නේ. ඒ තරම් ශ්‍රේෂ්ඨ උත්තමයටයි බුද්ධ ශ්‍රාවකයෙක් කියන්නේ. මොකද 100ක් කෝටියක් සක්වල ආලෝකමත් කරන්න පුළුවන් උත්තමයෙක් අපගේ ශාස්ත්‍ර උතුමන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ ඔය සියලු දෙවියන් බ්‍රහ්මයන් ඉක්මවපු පිරිසක්. ඒකයි සත්තා දේව මනුස්සානං කිය බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ සියලු දෙවියන් බ්‍රහ්මයන් ඉක්මවපු දේවාති දේව බ්‍රහ්මාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම උතුමන් වහන්සේ. එහෙනම් උන්වහන්සේගේ ශ්‍රාවකයෝත් උන්වහන්සේගේ අනුගාමිකයෝත් ඒ සියලු දෙවියන් බ්‍රහ්මයන් ඉක්මවන පිරිසක්. ඒ නිසා මතක තියාගන්න මේ වෙලාවේ මහා බ්‍රහ්මයේ යම්කිසි ඔය සතසහස කියන බ්‍රහ්මයා චක්‍රාවාට ලක්ෂයක් තමන්ගේ ශරීරයෙන් ආලෝකමත් කරමින් මම මේ මහා ශ්‍රේෂ්ඨ කර්තව්‍යයක් කරන්න කියලා හිතාගෙන හිටියට ඒ අඥාන බ්‍රහ්මයා දන්නේ නැහැ ඊටත් වඩා ශ්‍රේෂ්ඨ කර්තව්‍යයක් කරන පිරිසක් මේ ලෝකේ ඉන්නවා කියලා. එයාට කියන්නේ බුද්ධ ශ්‍රාවකයෝ. එයා කරන්නේ ශ්‍රේෂ්ඨතම කර්තව්‍ය මොකද්ද? සම්මා සම්බුදු පියාණන්සේගේ ධර්මයට කන් දෙන එක. සද්ධම්මෝ පරම දුර්ලභෝ ඊට වඩා පරම දුර්ලභ කර්තව්‍යයක් නැහැ. අරව සාමාන්‍ය දේවල් මේ විශ්වේ. මේ සහස්ස ලෝක ධාතුවේ ද්විසහස්ස ලෝක ධාතුවේ නැත්නම් මජ්ක්‍ධිම සහස්ස ලෝක ධාතුවේ මහා සහස්ස ලෝක ධාතුවේ සහ අනිකුත් බුද්ධ ක්ෂේත්‍රවල කොච්චර බ්‍රහ්මයෝ ඇද්ද ඔය වැඩේ කර කොච්චර ඇද්ද මේ 100ක් කෝටිය සක්වලේ කොච්චර බ්‍රහ්මයෝ ඇද්ද ඔය විදියට ලක්ෂ ගණන් චක්‍රාවට තමන්ගේ ශරීරයෙන් ආලෝකමත් කරන්න පුළුවන් පිරිස. හැබැයි කොච්චර සුළු පිරිසක්ද ඉන්නේ මේ විශ්වයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට හේතු තියෙන සම්පත් තියෙන මහ පිනැතියන්. තාම සුළු පිරිසක් ඉන්නේ. ඒකයි අප්පකාතේ මිනිස්සු යජනා පාරගාමිනෝ අථයන් ිතරා පජා තීරමේවානු ධාවති අනාදී වශයෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. ඊටාම අල්පයක් පිරිසක් ඊටාම අල්පයක් විතරයි මේ ලෝකේ අවබෝධයටපත් වෙන්නේ. හැබැයි ඒ අයගේ අවබෝධය නිසාම තව විශාල පිරිසක් අවබෝධයටපත් හැබැයි පූර්ණ අවබෝධයකට නෙවෙයි යම් යම් මට්ටම් වලට. ඉතින් ඒකට හේතු සම්පත් තියෙන පිරිස් ලෝකේ පහළ වෙන්න ඕන. දැන් ඔය අල්පයක් කියලා කියන්නේ මේ ලෝකේ සත්‍යයන්ගේ පැවැත්මත් එක්ක සාපේක්ෂව බැලුවහම 31 තලයක් තියෙනවානේ. මේ 31 තලෙන් මොනතරම් සුළු පිරිසක්ද අවබෝධයටපත් වෙන්නේ. අනිත් ඔක්කොම අනවබෝධය තුල ජීවත් වෙන්නේ. අර චක්‍රාවාට දහසක් චක්‍රාවාට ලක්ෂයක් ආලෝකමත් කරන බ්‍රහ්මයා මොන විදියටද හිතාගෙන ඇත්තේ? කොච්චර තමන් ගැන ආඩම්බරෙන් අහංකාරකමින් ඉදිමිලා ඇද්දේ බ්‍රහ්මයා හිතලා බලන්න. ඒ කොච්චර කෙලස් කොටක්ද එතන තියෙන්නේ. ඉතින් පින්වතුනි ඒ නිසා මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන මා ධර්මයේ අස අවබෝධ කරගෙන ඒ ධර්මයේ පිහිටාගෙන ඉන්නා වූ බුද්ධ ශ්‍රාවකයන් විදින ශාන්ත ප්‍රණීත භාවය මේ විශ්වයේ කිසිම දෙවියෙකුට බ්‍රහ්මයට ලැබෙන්නේ නැහැ. එයත් ආර්ය දේව භාවයට ආර්ය බ්‍රහ්ම භාවයට පත් වෙච්ච පිරිස් නම් එයත් තථාගතයන් වහන්සේගේ මා ධර්මයට කන් දෙන පිරිස් නම් ඒ ශාන්ත ප්‍රණීත භාවය අත්දකින්නවා. එයින් මෙහාය
ඒ උතුම් මාර්ග භාවයටපත් නොවෙච්ච අනිකුත් සකල ලෝක සත්‍යයම ප්‍රණීතයි කියලා හිතන් ඉන්නේ කාමයේ ආස්වාදේ. එහෙනම් මේ සකල ලෝක සත්‍යයම ඒ දුක නම් වූ කාමයේ දුක නම් වූ ආස්වාදය ඔවුන්ගේ අඥාන චින්තනයෙන් සපක් කියලා වර්ධව වටහාගෙන ඒ ශාන්තයි ප්‍රණීතයි කියලා හිතාගෙන භුක්ති විඳලා එයින් රැස්වෙච්ච කර්මානුව ඊට අනුකූලව සකස් වෙන භවය නිසා අනන්ත භව දුකකටපත් වෙනවා. ඒ දුක මෙතෙක් කියලා කියන්න බෑ. එහෙනම් පින්වතුනි අපි නිරන්තරයෙන් සිහි කරන්න ඕන මෙන්න මේ ශාන්ත ප්‍රණීත භාවය ගැන, නිවනේ ශාන්ත ප්‍රණීත භාවය ගැන. පැවැත්ම නෙවෙයි සැප, නොපැවැත්මමයි සැප. ඒ නිසා හැමතිස්සෙම සිහි කරන්න ඕන මේ දුක්ඛ ස්කන්ධය උදා වුණොත් එතන විඳින්න තියෙන දුක්ඛ ස්කන්ධේ තරම ජරාව, මරණය, ශෝක පරිදේව, දුක්ඛ දොමනස, උපායාස දුක් ගොඩක්. දුක්ඛ ස්කන්ධයක්, දුක්ඛන්දක්. දුක්ඛන්දක් පාමුල තියෙනවා සැප වැලි කැටයක්. අප්පාසාදෝ බහු දුක්ඛෝ බහු උපායාසෝ ආදීනොත් බිහියෝති. දැන් ඔබ ප්‍රාර්ථනා කරන්නේ අර වැලි කැටේද අර කන්දද? වැලි කැටේ ප්‍රාර්ථනා කරන්න ගියොත් අනිවාර්යෙන් කන්දට යට වෙනවා. ඒ නිසා මොකද්ද කරන්න ඕන? මේ වැලි කැටේ ගැන තියෙන ආසාව අත්හැරලා අර කන්ද ඇඟුඩට කඩාගෙන වැටෙන ඒ භයානක ඉරණමෙන් නිදහස් වෙන්න ඕන. එහෙනම් කන්දෙන් ඉවත් වෙන්න ඕන. කන්දෙන් ඉවත් වෙන්න බැරි වෙලා තියන්නේ ඇයි? අර පාමුල වැටලා තියෙන වැලි කැටේට තියෙන තණ්හාව නිසා. කන්ද පාමුලම ජීවත් වෙනවා. කොයි වෙලාවක හරි ඔය කන්ද නාය ගිහිල්ලා ඒකටම යට වෙලා මැරෙනවා. එහෙනම් අර වැලි කැටයකට තියෙන ආසාව අතහැර ගන්න බැරි ගමනේ මේ තියෙන ප්‍රශ්නේ. අංශු මාත්‍ර ආස්වාදයක් තියෙන. මේ අංශු මාත්‍ර ආස්වාදය නිසා දුක්ඛ ස්කන්ධය දුක්ඛන්දකට යට වෙනවා. ඒ නිසා හැමතිස්සෙම දකින්න ඕන නිරෝධය ශාන්ත ප්‍රණීත බව. මේ දුක්ඛ ස්කන්ධය හට නොගැනීම ශාන්ත ප්‍රණීත බව. නමුත් දැන් බලන්න එතකොට බොජ්ජංග වැඩිනේ. දැන් මෙහෙම කල්පනා කරනවා. දැන් අර මං කිව්වේ අපේ මේ පින්වතුන්ම මේ බණහන අයම කල්පනා කරනවා මෙහෙම. ඒකයි නොසිතිය යුතු දේම හිතනවා. අනවශ්‍ය දේ හිතන්න එපා. මේ හිතන්න කියන ටික හිතන්න. දැන් ඔබට දැන් අදින් පස්සේ ආයෙ ඔය ප්‍රශ්නේ මගෙන් අහන්න එපා. ඒ කිව්වේ කොහොමද හිතන්න ඕන කියලා. දැන් මේ කියනවනේ. මෙන්න මෙහෙම හිතන්න එපා මෙහෙම හිතන්න කියලා දැන් මේ පැහැදිලි කරමින් ඉන්නේ. එහෙනම් මේ විදිහට හිතන්න. දැන් මම ඒ කාරණාව පැහැදිලි කරන්න උත්සාහ ගන්නේ. දැන් සමහර පින්වතුන් අර මං කිව්වේ මුලදිම මෙන්න මෙහෙම ප්‍රශ්න අහනවා. මේවා හරි වෙහෙස කර ප්‍රශ්න. ඒ කියන්නේ මේවට උත්තර දෙන එකත් හරි වෙහෙසයි. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. හාමුදුරනේ දැන් දැන් මෙහෙම මග වඩාගෙන අපි යනවනේ. දැන් මෙහෙම යනකොට හදිසියවත් ජීවිතේ මේ කෙලවර වෙයි කියලා මට හරි බයක් ඇති වෙනවා. මරණයට පෙර රාග දේශම අවසන් කරගන්න බැරි වෙයි කියලා හරි බයක් ඇති වෙනවා. ඉතින් මට හරි බයක් ඇති වෙනවා නේ ඔහොම කියලා කියන්නේ. දැන් බලන්න හිතන්න ඕන දේද හිතන්නේ කියලා. දැන් මරණානුසතිය වඩන්න ඕන. හැබැයි මරණානුසතිය කියලා කියන්නේ අනේ මම මැරෙයි. ඒ වුණොත් මට මේක වැඩේ කරගන්න බැරි වෙයි. ඔහොම හිතී තින්න එකට නෙවෙයි. මරණානුසතිය කියන්නේ උඩට ගත්ත හුස්ම පොද පහළට දාන්න කලින් මැරෙන බව සිහි කිරීම මරණානුසතියයි. ඒ නිසා මොකද කරන්න ඕන? කරන්න කිව්ව දේ වැඩේ කරන්න. මොකද්ද? ආස්වාදේ ආදීනෝ දකින්න වාසය කරන්න. කරන්න ඕන වැඩේ ඒකයි. සතිය තියෙන්න ඕන. ඒකේ සිහිය තියෙන්න ඕන. උඩට ගත්ත හුස්ම පොද පහළට දාන්න කලින් මේ යන්න පුළුවන් ජීවිතයක් මේ ගත කරන්න කියන සිහිය තියෙන්න ඕන. සිහි කල්පනාව තියෙන්න ඕන. සිහි කල්පනාව කියන්නේ මානසිකාරයට නෙවෙයි. සතිය කියන්නේ එකක්, මානසිකාරය කියන්නේ තව එකක්. දැන් අර මොකද්ද කරන්නේ? මානසිකාරය. ඒ අයෝනිසෝ මානසිකාරය. අනවශ්‍ය දෙයක් හිතනවා නුනුවනි. මම මැරෙයිද දන්නේ නැහැ, මම කොහොම මැරෙයිද දන්නේ නැහැ. බය කරලා එහෙම ගන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බය වෙන්න එපා. ආර්ය ශ්‍රාවක බය වෙන්නේ නැහැ. දැන් පැහැදිලි කරේ ඔබට ඉස්සෙල්ලා. ආර්ය ශ්‍රාවකයන්ට මරණය ඉස්සරහා ශෝකේ බය හටගන්නේ නැහැ කියලා. ඇයි ඒ? ආර්ය භාවය නිසාමයි. ඉතින් එහෙමනම් මරණය ගැන හිත තැවි ඉන්නේ. ඉතින් මේ මනුස්සයාට අන්තිමට මොකද වෙන්නේ? කරන්න කිව්වට වැඩේ කරගන්න බැරි වෙනවා. ඇයි ඒ? හැමතිස්සෙම හිතන්නේ මම මැරෙයිද දන්නේ නැහැ, මම මැරෙයිද දන්නේ නැහැ, මැරෙන්න ඉස්සෙල්ලා මේ වැඩේ කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අපි හනතර මොකද්ද ඔය වැඩේ කියන්නේ? මොකද වැඩි? කෙලස් නිවා ගන්න. කෙලස් නිවෙන්නේ කොහොමද? රාග දේශ මොහ දුරු කර ගැනීම. රාග දේශ මොහ දුරු වෙන්නේ කොහොමද? අවිජ්ජාව දුරු වීමෙන්. අවිජ්ජාව දුරු වෙන්නේ කොහොමද?
ආස්වාදේ කාමී ආදීන අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් නුවණින් විදර්ශනා කිරීමයි. දැන් ඒක කරනවද? නැහැ. ඉතින් එහෙනම් මේ වැඩේ කියන්නේ මොකක්ද? කිව්ව වැඩේ කරන්නේ නැති එක තමයි අර විනාශයට හේතුව. දැන් ආස්වාදේ ආදීන අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් මෙනෙහි කරමින් ඉන්නවා නම් විදර්ශනා ඥාන යුක්තව යමෙක් කටයුතු කරනවා නම් අර බය ඇති වෙන්නේ අනවශ්‍ය නිකන් ඒක මෝහයෙන් ඇති වෙන බයක්. එතනක් තියෙන මොකද? රූප වේදනා සංඥා සංකාර මම කියලා ගත්ත මෝහය. මෝහ සංඥාවක් එතන තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන වචනයට, ඒ කියන්නේ බුද්ධ වචනයට පිටින් ගියොත් අපි අහුවෙන්නේ නැවත මේ සංසාරයටමයි මායයටමයි ගොදුරු වෙන්නේ. ඒ නිසා දැන් එහෙම ප්‍රශ්න අහන අය ඉන්නවා. මේට ඇවිල්ලත් එහෙම අහනවා. ඉතින් මේ පින්වතුන්ට සිහිපත් කරලා දෙනවා මේ වෙලාවෙත්. දනු සිහිපත් කරලා දෙනවා. එහෙනම් ඔබ හිතන්න ඕන නැති දේවල් හිතන්න එපා. මොකටද ඒව හිතන්න යන්නේ? මැරෙන දවසක මැරුණාවේ. මැරෙන බව සිහි කරගෙන දැන් කිව්ව දේ කරන්න. මොකද්ද? ආස්වාදය ආදී නුනින් දකිමින් වාසය කරන්න. දැන් ඒකනේ මේ හැම විදියටම පෙන්නන්නේ බලන්න. මේ සෑම සියලු ව්‍යාකරණය දහම් ව්‍යාකරණය තුලින්ම ඔබට පෙන්ලා දෙන එකම දහම් කාරණා එකම දහම් අර්ථයක් කියලා ඔබට වැටහෙන්න ඕන. එහෙනම් Nirodhe හැමතිස්සෙම ආවර්ජනය කරන්න. ඒ කියන්නේ මේ දුක්ඛ ස්කන්ධය උදා නොවීම. ඒ කියන්නේ අජරාමර නිවන. සමුදය තමයි ජරා මරණං ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස සම්භවන්ති. ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්ද සමුදය හෝති. Nirodhe තමයි ජරා මරණං ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස නිරුද්ධාන්ති. ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස නිරෝධෝ හෝති. අන නිරෝධය සිහි කරන්න හැමතිස්සෙම. නිරෝධෝ නිබ්බාන. නිරෝධේ නිවන බව සිහි කරන්න. ඒ කියන්නේ සුද්ධ සිංහලෙන්ම කිව්වොත් මේ කිසිම සංකතයක් තුළ සැපතක් නැත ගින්දර හැර. ගින්දර විතරයි තියෙන නිවීමක් නැහැ කවදාවත් සැපයක් නැහැ. ගින්දර විතරයි මේ සංකතය කියලා කියන්නේ. සංකතේ කොහේ පහළ වුණත් මේ 31 තලයේ කොහේ පහළ වුණත් එතන තියෙන ගින්දරමයි. සුද්ධාවාස බ්‍රහ්මයන්ටත් පූර්ණ නිවනක් නෙවෙයි අයිති වෙන්නේ. ඒ කියන්නේ ඒ බ්‍රහ්ම භාවයේ ඉන්නකම් කවදා හරි දවසක උන්වහන්සේලාත් පරිනිර්වාණයටපත් වෙන මොහොතදී තමයි ඒ සදාතනික සැපත අත් වෙන්නේ. අත් උනා කිව්වට අත් වෙච්ච කෙනෙක් නෑ බලද්දි. මොකද මේ පවතින අසාර පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක් නේ අවසන් වෙන්නේ. එතකොට අහවලා නිවනටපත් උනා කියන එක සම්මුතික ව්‍යවහාරයක් විතරයි. මොකද ලෝකයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කොටට නමක් දීලා තියෙනවා. ඒ නිසා ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කොට අවසන් වෙනකොට අහවලා පරිනිර්වාණයටපත් උනා කියන ලෝක සම්මතයේ ව්‍යවහාරයක් තියෙනවා. මිසක් එහෙම නිවනටපත් වුණා කියන කෙනෙක් එතන නැහැ. එහෙම වුණා නම් එහෙනම් අර පරිනිර්වාණයටත් හිමිකරුවෙක් ඉන්නව කොහේ හරි. එහෙම වෙන්නේ නැහනේ. එහෙනම් පරිනිර්වාණයටපත් උනේ අහවලා කියලා අපි කියන්නේ සම්මුතික වශයෙන් ව්‍යවහාරයක් විතරයි. හොඳට තේරුම් ගන්න ඒක. පරමාර්ථ වශයෙන් නිවනටපත් වෙන කෙනෙක් නැහැ. පරමාර්ථ වශයෙන් සිද්ධ වෙන්නේ අසාර රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩක් පවතින අවශ්‍ය කරන හේතු ටික නිරෝධ වීමෙන් ඒ අසාර රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩනගෙන ක්‍රියාවලිය සදාහටම අවසන් ගියේ. එහෙනම් අන්න නිරෝධය දකින්න ඕනේ ඒ අනුසාරයෙන්. එහෙම නැතුව මම නිවනටපත් වෙනවා කියන එක එහෙම හිතන්න යන්නත් එපා. එහෙම වුණාමත් වෙන්නේ අන්නර මමත්වයේ කියන සංඥාව වැඩෙනවා. මූල පරයය සූත්‍රයේ භාගතුන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මහාන යමෙක් මම නිවන් දකින්නවා කියලා හිතනවා නම් ඒකත් අවිජ්ජාව කියලා. අන්න ඒකයි තේරුම් ගන්න. සත්ත්ව පුද්ගල ආත්ම සංඥාවකින් තොරව දෘෂ්ටි සංඥාවකින් තොරව ඔබ මේ නිවන දකින්න ඕන, නිරෝධය දකින්න ඕන. එතකොට දකින්න අනේ මේ මම නිවන් දකින්නවා මේ ඔක්කොම ඉවරයි නිවන් දැක්කහම එහෙම නෙවෙයි. එතකොට මම ඉතුරු වෙනවා. ඉතින් මේ මට්ටමට එතකොට මාර්ගය වැඩෙන එක අවහිර වෙනවා. අර මම එක් හරස් වෙනවනේ තෙන්න. නිවනටත් අයිතිකාරයෙක් ඉන්නවා ඊට පස්සේ. එතකොට නිවනත් සංගත වෙනවා. ඉතින් ඒ නිසා අයිතිකාරයෙක් පනවන්න යන්න එපා නිවනට, නිරෝධයට. නිරෝධය අනුහුදෙක්ම මේ අසාර රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ අසාර රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක අවසානයි. එච්චරයි. අන්න එහෙම නුවණින් දකින්න පටන් ගන්න නිරෝධය. එතකොට දකින්නේ ශාන්ත ප්‍රණීත බව. අර වේදිත නිර්වාණය සහ අවේදිත නිර්වාණය ආදී වශයෙන් කොටස් දෙකකට සම්මා සම්බුදු පියාණන් මේ නිවන බෙදා දක්වන්නේ ඔන්න ඔය හේතුව නිසා. දැන් කියවනේ ඔබට දැන් බණහමින් ඉන්නකොට සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් යනාදී වශයෙන් මේ විවිධාකාර මාර්ගඵල ලාභීන්ට
ඒ මට්ටම් වල ඉන්න ශ්‍රාවකයන්ට දැනෙන්නාවේ යම්කි ශාන්තියක් තියෙනවා ප්‍රණීත භාවයක් තියෙනවා මේ නිවන් මාර්ග ගමන් කරද්දි කියලා. ඒකයිල වේදිත නිර්වාණය. අවේදිත නිර්වාණය කියන්නේ එතන විඳින්න කෙනෙක් නැහැ. දැන් විඳින්න කෙනෙක් ඉන්නවනේ. ආර්ය ශ්‍රාවකේ. දැන් ආර්ය ශ්‍රාවකයා පරිනිර්වාණයටපත් වුණාට පස්සේ දැන් කවුද විඳින්නේ? ඒ නිසා අවේදිත නිර්වාණය. එහෙනම් වේදිත වෙන්නේ තාමත් මේ රූප චෛතසික චිත්ත ක්‍රියාත්මක නිසා. අවේදිත වෙන්නේ ඒ රූප චෛතසික චිත්ත කියන සංකත ධර්ම සියල්ල නිරුද්ධ වීම නිසා. නාම රූපං උපරුජ්ජති. විඥානස්ස නිරෝධේන ඒතන් නිබ්බාන. ඒ නාම රූපයන්ගේ සදාහරම නිරුද්ධ වීම අවසන් වීම. විඥානීය නිරෝධය. එයයි නිවන. එහෙනම් ඔන්න ඔය අනුසාරයෙන් නිරෝධය දකින්න. සත්‍යයේ පුද්ගලික ආත්මයක් යන සංඥාව බැහැර කරන්න. නිරෝධයට අයිතිකාරයෙක් පනවන්න යන්න එපා. නිවනට හිමිකාරයෙක් නැහැ. නිවන යනු අසංකතය තුල කොයින්ද? නාම රූප. එහෙනම් පින්වතුනි අන්න ඒ ආකාරයෙන් නිරෝධය ඔබ ආවර්ජනය කරනවා නම් අන්න වැඩිනව බොජ්ජංග අවබෝධයංග. එහෙනම් අවබෝධයංග. එහෙනම් දකින්න ඕන මේ දුක්ඛ ස්කන්ධයේ සදාහටම අවසන් වෙච්ච අසංකතය තමයි පරම ශූන්‍යතාව. ඒ පරම ශූන්‍යතාව තමයි යථාර්ථයෙන්ම ශාන්ත ප්‍රණීත. මොකද එතන කිසිවෙක් නැති නිසා. දැන් මේ ශාන්ත ප්‍රණීත භාවය ඔබ දැන් අත්දකින්න. හොඳට බලන්න මේ කියන දහම් කාරණාව ගැඹුරින් දකින්න. දැන් ඔබ ශාන්ත ප්‍රණීත භාවය අත්දකින්නවා දැන් මේ මොහොතේ. තව ටික වෙලාවකින් ඕක නැති වෙලා යනවා. බණහලි ඉවර වෙලා මොනවාරි ලෝක ආස්වාදයක් පස්සේ ආයි ගිය ගමන් ඉවරයි ශාන්ත ප්‍රණීත භාවය. ඇයි එහෙම උනේ? මෙතන ඉන්න නිසා කෙනෙක්. සතෙක් ඉන්නවා ඒකනේ. යම් කිසි ආකාරයකින් සත්‍යයේ පුද්ගලික ආත්මයක් වශයෙන් පනවන්න පුළුවන්. අවිජ්ජා තෘෂ්ණා තුලින් ගොඩනැගෙනව සංකල්පීය සත්‍යයක් ඉන්නකම්. සංකල්පීය. එහෙම නැතුව මේ පදාර්ථ සත්‍යයක් ගැන නෙමෙයි කියන්නේ. සංකල්පීය සත්‍යයක්. දැන් ලෝකයා දකින්නේ පදාර්ථ සත්‍යයක්නේ. පදාර්ථ සත්‍යයක් නෑ. සංකල්පීය සත්‍යයක් ඉන්නේ. භෞතික සත්‍යයක් නෑ. සංකල්පීය සත්‍යයක් ඉන්නේ. සංකල්ප ගොඩක්. සංකල්ප ගොඩක් අවිජ්ජායන් තෘෂ්ණාවෙන් ක්‍රියාත්මක වෙනවා අපිට සතෙක් වශයෙන් පේනවා නාම රූප ගොඩ. නාම රූප ගොඩ ඒ අවිජ්ජායන් තෘෂ්ණාවෙන් සංකල්ප මගින් මෙහෙවනකොට අපිට පේනවා එතන සතෙක්. එහෙම නැතුව භෞතික වශයෙන් සත්‍යයක් නෑ පනවන්න. අහවලා කියලා. එහෙනම් පින්වතුනි මෙන්න මේ සංකල්පීය සත්‍යය ඉන්න නිසා තමයි දැන් මේ මොහොතේ බනහගෙන ඉන්නකොට අන්නේ සංකල්පීය සත්‍ය දැන් නිරුද්ධයි. මොන බලන්න. දැන් මේ අවිජ්ජා තෘෂ්ණාවය පහ වෙලා පවතින මොහොතක්. තදංග විස්කම්බන වශයෙන් හරි. සමුච්ඡේද වශයෙන් හරි මොන විදියෙන් හරි. තදංග විස්කම්බන සමුච්ඡේද. පටිපස්සද්ද නිස්සරණ වුණොත් ඉතින් එතනින් එහාට මාර්ගඵලයි. ඉතින් මාර්ගඵලයට ආසන්න මට්ටමේ ඉන්න අවස්ථාව තමයි අර සමුච්ඡේද ප්‍රහාණ කියන්නේ. ඊට පස්සේ එහෙම ගිහිල්ලා ඒ මාර්ගඵල චිත්ත වීතිය වැඩිලා මාර්ගඵල චිත්ත වීතිය නැగిලා ඒ මාර්ගඵලයටපත් වෙන මොහොතේ තමයි අර පටිපස්සද්දී නැවත සංසිඳින්න ඉදිරියට යන්නේ හිත. ඒ දිගට මේ සංසිඳීම පැවතුනොත් තමයි පටිපස්සද්දී කිව්වේ දිගට මේ සංසිඳීම පැවතීම හිතේ. දැන් බණහගෙන ඉන්නකොට දිගටම සංසිඳීගෙන ගියොත් අන්න පටිපස්සද්දිය. ඊළඟට මොකද වෙන්නේ? චන්දරාගයෙන් ප්‍රහාණයටපත් වෙන නිස්සාරණ. එතකොට දැන් මාර්ගඵලයටපත් වෙන සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ විශ්වයේ අසම සම මහා උතුමන් වහන්සේ ඉස්සරහා බණහද්දි රහත් උනේ එහෙමයි. මොකද උන්වහන්සේගේ වචනයක් පාසා සංසිඳීම ඒ හේතු සම්පත්තියන උත්තමයෝ ඒ විදිහට උන්වහන්සේගේ උතුම් වූ ධර්මය ශ්‍රවණය කරන මොහොතේදී දිගින් දිගට සංසිඳී යනකොට චන්දරාගයත් ප්‍රහාණයටපත් වුණා පටිපස්සද්ද නිසරණ මාර්ගඵලයටපත් වුණා ක්‍රමානුකූලව සෝවාන් ඵලයේ සිට අරිහත් ඵලය දක්වාම ගමන් කරා ඇතැම් උතුමන් වහන්සේලා. ඉතින් එහෙනම් පින්වතුනි දැන් යම් ආකාරයකට හරි මේ දැන් චිත්තසංතානයේ රාගයේ දේශේ මොහේ ප්‍රහාණයටපත් වෙලා තියෙන මොහොතක් මේ තදංග විස්කම්බන සමුච්ඡේද මට්ටමට හරි පටිපස්සද්දි දක්වාත් එන්න පුළුවන් කෙනෙක්. එහෙම නෑ කියන්න බෑනේ අපිට. පටිපස්සද්දි නිස්සරණ දක්වාත් යන්න පුළුවන් බණ අහගෙන ඉන්නකොට. ඒ කියන්නේ මාර්ගඵලයකටපත් වෙන්න පුළුවන්. එතකොට පින්වතුනි ඒ ධර්මයට දිගින් දිගට කන් දීගෙන ඉන්නකොට මොකද වෙන්නේ? අර ශාන්ත ප්‍රණීත භාවය දැන් Tamanට දැනෙන්න ගන්නවා. හැබැයි ඒ ශාන්ත ප්‍රණීත භාවය තව මොහොතකින් අවසන් වෙන්නේ ඇයි? බණහල් ඉවරෙච්ච ගමන් නැවත අවිජ්ජායන් තෘෂ්ණාවෙන් අර සංකල්පීය සත්‍යාව ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා.
එතකොට දැන් පිටින් බලන් ඉඳලා මේ අහවල් මිනිසයානි කියලා පිටින් බැලුවට පෙවුනට ඇතුළාන්ති සිද්ධ වෙන ක්‍රියාදාමය පිටින් බලලා තේරුම් ගන්න බෑනේ. එහෙනම් එතකොට කියන්න පුළුවන් මේ බණ අහපු කෙනාම තමයි මේ නැගිටලා ගියේ කියලා. නෑ බණ ඇහුවේ ආදි ශ්‍රාවකයා නැගිටලා ගියේ සත්‍යයක්. ආර්ය ශ්‍රාවකයම එන්නත් පුළුවන්. මොකද ඒ ආර්ය භාවය තුල මේ කියන්නේ අර රාගදේශ මොහ නිරුද්ධ වෙච්ච චිත්ත ස්වභාවයෙන්ම කල්ගත කරන්න පුළුවන් නම්. එහෙනම් අන්න ආර්ය භූමියේ බුදු පියාණන් වහන්සේගේ භූමිය එහෙම නැත්නම් පියාගේ භූමියෙම ඉන්න කෙනෙක්. හැබැයි බණහාල ඉවර වෙච්ච ගමන් මොනවා හරි ඇහැ පිනවන කන පිනවන නාසය දිව ශරීර මනස පිනවන ආස්වාදයක් කෙරෙහි හිත යොමු වෙලා ඒ අනුසාරයෙන් රාගසිත පරිඋත් ทาน වුණා නම් අන්න දැන් එයා ඉන්නේ පියාගේ භූමියේ නෙවෙයි. දැන් ඉන්නේ මාර්යාගේ භූමියේ. එතකොට බණ ඇහුවේ ආර්ය ශ්‍රාවකයා නැගිටලා ගියේ මාර්යාගේ පුත්‍රයා. මොනක තේරුම් ගන්නවා. එහෙනම් Taman තුල පවතිනේ ශාන්ත ප්‍රණීත භාවය අහිමි වෙන්නේ කුමක් නිසාද? අර සංකල්පීය සත්‍ය ඇතුළේ ජීවත් වෙන නිසා තමයි. එහෙනම් ওই සංකල්පීය සත්‍යය මරලා දාන්නේ. සතුන් මරලා දැමීම පාපයක්. ඒත් මේ සංකල්පීය සත්‍ය මරා දැමීම කුසලයක්. අසරණ සතුන් මරා දැමීම අකුසලයක්. සංකල්පීය සත්‍ය මරා දැමීම කුසලයක්. අසරණ සතුන් මරා දැමීම අකුසලය. සංකල්පීය සත්‍ය මරා දැමීම කුසලය. ඒ කුසලයේ කූට ප්‍රාප්තිය අරිහත් ඵලය. එහෙනම් සංකල්ප ගොඩක් තියෙන්නේ සත්‍යයක් වශයෙන්. දැන් ඒක කවදාවත් අර අසරණ සතෙට තේරුම් ගන්න බැරි නිසා ඒ සතා සම්පූර්ණයෙන්ම ඒ සංකල්ප වලට ගොදුරු වෙච්ච සතෙක්. ඉතින් එතකොට ඒ වගේ කෙනෙක් මරලා දැම්මහම මේක ප්‍රාණඝාත කියන අකුසලයටවත් වෙනවා. අපි මරන්නේ භෞතික සත්‍යයක් නෙවෙයි. අපි මරන්නේ සංකල්පීය සත්‍යයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා අන්නර සංකල්පී සත්‍ය මරලා දමලා ඒ කුසලයේ අත් කර ගන්නවා. එහෙනම් මරන්න ඕන සත්‍ය දැකලා නැහැ තාම හරියට. අහිංසක සත්තුන්ව මරනවා මේ ලෝකේ ඉන්න. කාත් කවුරුවත් නැති බැරි අහිංසක දිලිඳු සත්තු. දැක්ක දන මරනවා මේ අසත්පුරුෂ ලෝකයක්. එහෙනම් මේ අහිංසක නැති බැරි ඉන්න හිටින්න තැනක් නැති කණ්ඩ බොණ්ඩ දෙයක් නැති වස්ත්‍රයක් නැති බෙහෙතක් හේතක් නැති නවාතනක් නැති සොයා බලන්න කෙනෙක් නැති ඥාතියෙක් නැති කාත් කවුරුවත් නැති අන්තිම අසරණ අහිංසක දිලිඳු සත්‍ය මරා දමන්න එපා. ඒක මහා පාපයක්. ඒක අප්‍රමාණ පාපයක්. ඒ පාපය ගෙවල ඉවර කරගන්න බැරි වෙනවා සතුන් මරලා අහිංසක සත්‍යයන් ඝාතනය කරලා සතර අපාගත වෙලා. එහෙනම් මරා දමන්න ඕන සත්‍ය දකින්න නුවණින් සංකල්පීය සත්‍ය මේ අවිජ්ජාන් තෘෂ්ණාවෙන් සිත තුළම ගොඩ නැගින සංකල්පීය සත්‍ය මරා දමන්න. සංකල්පීය සත්‍ය මරා දමන්න. එහෙනම් පිංගුතුනි ඔය සංකල්පීය සත්‍ය ඉන්න නිසා තමයි දැන් මේ බණහන මොහොතේදී දැනෙන ශාන්ත ප්‍රණීත භාවය තව මොහොතකින් අහිමි වෙලා යන්නේ. මොකද ඔය යකා නගිටිනවා තව ටිකකින් සතා. මොක නැගිටිනවා. නැගිට ගමන් ඉවරයි. ශාන්ත ප්‍රණීත භාවය ඉවරයි. එහෙනම් කවදා හරි දවසක ශාන්ත ප්‍රණීත භාවය පූර්ණ වෙන්නේ අරියත් ඵලෙ. ඇයි එදාටයි සතා සම්පූර්ණයෙන්ම සංකල්පීය සත්‍ය සම්පූර්ණයෙන්ම අවසන් වෙන්නේ. එදාට අරියත් ඵලයෙන් සංකල්පීය සත්‍ය සදාහටම අවසන් වෙන නිසා ඒ ශාන්ත ප්‍රණීත භාවය පූර්ණ වෙනවා. නමුත් සංකත දුක්ඛ ඉවර නිසා සංකත දුක්ඛේ පවතින නිසා තවමත් ඒ ශාන්ත ප්‍රණීත භාවයට උපද්‍රව පැමිණෙනවා. මොකද කායික ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් කායික වශයෙන් මද වේදනා පීඩා ඇති වෙන්න. එහෙනම් ඒ සංකත දුක්ඛයත් අවසන් වෙන පරිනිර්වාණයටපත් වෙන දවසේදී අන්නර ශාන්ත ප්‍රණීත භාවය පරිපූර්ණ වෙනවා. නොහොත් පරිනිර්වාණයටපත් වෙනවා. ඇයි ඒ? එතන දැන් කිසිම ආකාරයක් දැන් සංකල්පීය සත්‍ය අරිහත් ඵලයෙන් අවසන් වුණාට සංකත දුක්ඛ ටික අවසන් වුණේ නැහැ. එහෙනම් සංකත දුක්ඛයත් අවසන් වුණාම අන්න එතන ශාන්ත ප්‍රණීත භාවයක් පවතිනවා. පුද්ගලික සත්‍යයක ආත්මයක් සතු නොවන. ඒ තමයි සදාතනික අජරාමර අසංකත නිවන. අසංකත නිර්වාණ ධාතුව. එහෙනම් හැමතිස්සෙම ඔන්න ඔය නිරෝධය විදිහට සිහිපත් කරන්න පුරුදු වෙන්න. ඒකයි කිව්වේ නිරෝධං ආවජ්ජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ නිරෝධය මෙහෙම සිහි කරන වාරයක් පාසා ඔබේ අවබෝධය වැඩිෙන්න පටන් ගන්නවා. කෙලෙස් දුරු වෙන්න පටන් ගන්නවා. සප්තබොජ්ජංග වැඩිලා පූර්ණත්වයටපත් වෙනවා. ඒ නිරෝධය සිහි කරන වාරයක් ගානේ, ඒ නිරෝධය ආවර්ජනය කරන වාරයක් ගානේ සප්තබොජ්ජංග වැඩෙනවා හිතේ. සම්මා
චිත්තං සුභාවිතං කිව්වේ ඒකයි. මනාකොට ඒ ධර්මීය භාවිත වෙනවා එතකොට ඒ සිතේ. ඒ නිසා මොකද වෙන්නේ? හිත සුවයටපත් වෙච්ච සහනයටපත් වෙච්ච නිවිච්ච චිත්තසංතානය බවට පත් වෙනවා. ඒ සුවේන ඔබ ප්‍රාර්ථනා කරන්නේ. දැන් කල්පනා කරලා බලන්න. ජීවිතේ කොයිතරම් දුක්ඛ දෝමනසයන්ට මුහුණ දීලා තියනවද මේ ධර්මයෙන් බැහැරව ගත කරපු ජීවිතය ඇතුලේ. යනාරි ජීවිතය ඇතුලේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයට කන් නොදීපු අවධිය තුල මොනතරම් රාගදේශ මොහ ගින්දර වලින් දැවුනාද? දැවි දැවි මොකද්ද කරේ? දැවි දැවි තව තවත් ගිනි අවුලා ගත්තා මිසක් ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා මිසක් අපි දැක්කේ නෑනේ හේතුඵල ධර්මයේ. ඒ නිසා මොකද කරේ? පිදුරු ගින්දරට පිදුරු දානකම් ගින්දර වැඩි වෙනවා කියලා දැක්කේ නෑ. ඒ නිසා පිදුරුමයි හිව්වේ හැමදාම. තව තව ගිනි අවුල ගන්න. දැන් මේ හේතුඵල ධර්මයේ දැකලා තියෙන නිසා ඒ හේතුඵල ධර්මයට අනුව හේතු නිරෝධ කරමින් දැන් නිරෝධයක් දකින්නවා. එහෙනම් අන්නේ නිරෝධයම සිහිපත් කරන්න ඕන. ඒ නිරෝධය සිහි කරද්දී පුළුවන් තරම් අර සත්පුද්ගල ආත්ම ප්‍රපංච දෘෂ්ටියෙන් නිදහස් වෙලා දකින්න ඕන. මොකද එහෙම කිව්වහම දැන් තේරුම් ගන්න ඕන සෝවාන් ඵලයේ ඉඳලා අරිහත් ඵලයේ දක්වා ඉන්න ආර්ය ශ්‍රාවකයන් තම තමන් ඉන්න ලක්ෂ්‍ය අනුව ඒ සත්පුද්ගල සංඥාවෙන් සත්පුද්ගල ආත්ම සංඥාවෙන් අඩු වැඩි වශයෙන් ඒ නිරෝධයක් දකින්න. ඒකයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ මූලපරියාය සූත්‍රයේ. දැන් අරිහත් ඵලයේ දක්වාම අවිජ්ජානුසය තියෙනවානේ. එහෙනම් අරිහත් ඵලයේ දක්වාම මේ නිරෝධය අත්දකින්නකොට මමයි මේ නිරෝධය අත්දකින්නේ මමයි නිවනටපත් වෙන්නේ කියන මුලා සහගත සංඥාව චිත්තේ පවතිනවා. ඒ සංඥාව පවතින අනාගාමී වෙනකන් චිත්තේ පවතින අරිහත් ඵලයටපත් වෙනකන්. එහෙනම් කවදා හරි දවසක ඒ අරිහත් ඵලයටපත් වෙන්නේ චිත්තේ නිරුද්ධ වෙච්ච දවසට. ඒ කියන්නේ ඒ අවිජ්ජාවෙන් ඇතිවෙච්ච විපල්ලාස චිත්ත විපල්ලාසය දුරු වෙච්ච දවසට. එහෙනම් ක්‍රමානුකූලව දැන් සක්කාය දිට්ඨිය දුරු වෙනවා සෝවාන් ඵලයේදී. ඒ නිසා එතනින් එහාට දෘෂ්ටියක් නැහැ. එතනින් එහාට තියෙන සංඥාවයි චිත්තයයි. එහෙනම් මේ සංඥාවයි චිත්තයයි බැහැර කරගන්න නම් අර සත්පුද්ගල ආත්ම සංඥාවෙන් සහ සත්පුද්ගල ආත්ම චිත්තෙන් යුක්තව නිරෝධය සිහි කරන්න ඕන, ආවර්ජනය කරන්න ඕන. ඒ කියන්නේ මේ සත්‍යයේ පුද්ගලයක් ආත්මයක් නිවන් දකින්නවා කියන ඒ වැරදි සහගත සංඥාවත් සත්‍යයට පුද්ගලයට ආත්මයකට අයිති සිතක් නිවන් දකින්නවා කියන ඒ චිත්ත විපල්ලාසී පිළිබඳ වැරදි සහගත චින්තනයත් හිතින් දුරු කරලා දාන්න ඕන. නිරෝධයක් දකින්න ඕන. ඒ සියලු සත්ත්ව පුද්ගල ආත්ම දෘෂ්ටි සංඥා චිත්ත විපල්ලාසයන්ගෙන් තොරවයි. එහෙනම් පින්වතුනි එහෙනම් ඔන්න ඔය විදිහට නිරෝධය සිහි කරන්න ඕන, ආවර්ජනය කරන්න ඕන. ඒ වගේම තවත් ධම් කාරණාවක් පෙන්වලා දුන්නොත් ඒ අනුසාරයෙන්ම දැන් මේ නිරෝධ සංඥාව වඩනවා කියලා කියන්නේ මොකක්ද? එක පැත්තකින් බැලුවම දැන් ඔබ දැක්කා නිරෝධ සංඥාව වඩනවා කියන්නේ මොකක්ද? නිරෝධ සංඥාව වඩනවා කියලා කියන්නේ අන් කිසිවක් නොවේ සප්තබොජ්ජංග වැඩිම බව. නිරෝධ කියන සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ නිරෝධ සංඥාව පිළිබඳව මෙන්න මෙහෙම දහම් ව්‍යාකරණයක් අපට ඉදිරිපත් කරනවා. නිරෝධ සංඥා බික්කවේ භාවිතා බහුලීකතා මහප්පලා හෝති මහානිසංසා කතම් භාවිතාච. මහණ මේ නිරෝධ සංඥාව භාවිත කිරීම බහුලව භාවිත කිරීම මහත්ඵලයි මහානිසංසයි. කෙසේ භාවිත කිරීමද? කතම් භාවිතාච බික්කවේ නිරෝධ සංඥා කතම් බහුලීකතා මහප්පලා හෝති මහානිසංසා. මහණ මොන විදිහට කොයි විදිහට භාවිත කළොත්ද මේ නිරෝධ සංඥාවේ මහත්ඵල මහානිසංස ලැබෙන්නේ? හොඳට අහගන්න. හොඳට අහගන්න තියෙන කුසීතකම් ඔක්කොම නැති කරගෙන කොයි විදිහට නිරෝධ සංඥා වැඩුණොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ? මහත්ඵල මහානිසංස කියන්නේ නිවන. සදාතනික නිවන. එහෙනම් ඒ කියන්නේ මේ ලද උත්තරීතර මනුෂ්‍ය භවයෙන් මේ ලද පරම දුර්ලභ සම්බුදු ශාසනයෙන් අග්‍රඵල නෙලා ගන්නටයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ මඟ පෙන්වීම කරන්නේ. එහෙනම් අන්න උන්වහන්සේ පෙන්වා දෙනවා අපට මෙන්න මෙහෙම ඉද බික්කවේ බික්කු නිරෝධ සංඥා සහගතං සති සම්පොජ්ජංගම් භාවේති. ඉද බික්කවේ බික්කු නිරෝධ සංඥා සහගතං
සති සම්බොජ්ජංගෝ භාවේති ඔය විදිහටම ධම්මවිචය සම්බොජ්ජංගෝ භාවේති ඔය විදිහටම උපේක්ඛා සම්බොජ්ජංගෝ භාවේති අනාදි වශයෙන් සප්ත බොජ්ජංග දක්වනවා. එහෙම දක්වමින් උන්වහන්සේ අපට පෙන්වා දෙනවා විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමී එවං භාවිතා කෝ භික්ඛවේ නිරෝධ සංඥා එවං භාවිතා බහුලීකතා මහප්පලා හෝති මහානිසංසා හෝති. ඒ කියන්නේ මෙන්න මේ නිරෝධ සංඥාව සහගත නිරෝධ සංඥාවෙන් යුක්ත සති සම්බොජ්ජංගයේ ධම්මවිචේ විරිය ප්‍රීති පස්සාදි සමාධි උපේක්ෂා කියන මේ බොජ්ජංග හත විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත ඔස්සග්ග පරිණාමී කියන ආකාර හතරට වැඩෙන්න ඕන. ඉක්මනින්ම කෙලෙස් නිවෙනවා නිති. විවේක නිශ්චිතයි. විවේකයේ කියන එක මේ ඉස්සෙල්ලා අර්ථකථනය කළා ත්‍රිවිධ විවේකය. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. විවේක නිශ්චිත වෙන්නට ඕන. ඊළඟට විරාග නිශ්චිත වෙන්නට ඕන. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ ලෝකය අසුරු කිරීම තමයි රාගය. කුමක් පිණිසද? ආස්වාදයේ පිණිස. එහෙනම් මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ලෝකය ආස්වාදයේ පිණිස අසුරු කිරීම රාගය. එහෙනම් අන්නේ ලෝකය ආස්වාදයේ පිණිස අසුරු නොකිරීම විරාගය. එහෙනම් විරාග නිශ්චිතයි. ඒ කියන්නේ මේ ඇහැ පරිහරණය කරන ආස්වාදයේ පිණිස නෙවෙයි. එහෙනම් අන්න ඇහැ පිළිබඳ විරාගය. දැන් බුද්ධ ශ්‍රාවකයන්ටත් ඇහැ උවමනා වෙනවා දහම් පත පොත කියවන්න. ඒ වගේම මාර්ගයේ වැඩිමේදී අවශ්‍යතාව උදෙසා. මග බලාගෙන යන කියන්නේ ජීවිතේ වැඩ කටයුතු කරගන්න ඇහැ පේන්න එපා. ඒ වගේම කන ඇහෙන්න එපා බණ අහන්නත්. ඉතින් ඒ වගේම ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන හයම පරිහරණය කරන්න වෙනවා. ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන හයත් පරිහරණය කරන්න වෙනවා. අභ්‍යන්තර සහ බාහිර රූප මේ සියල්ල පරිහරණය කරන්න වෙනවා. අභ්‍යන්තර සහ බාහිර ආයතන. හැබැයි මේවා අර අවිජ්ජාවෙන් ගොඩනගෙන සලආයතන වශයෙන් නෙවෙයි. කුසල ප්‍රත්‍යයෙන් ගොඩනගෙන අභිභව ආයතන වශයෙන්. ඒ කියන්නේ කෙලෙස් මැඩලන්නා වූ ආයතන වශයෙන්. අකුසලයේ රැස් කරද්දී අවිජ්ජාවෙන් ගොඩනගෙනා වූ සලආයතන. කුසලයේ රැස් කරද්දී කුසල ප්‍රත්‍යයෙන් ගොඩනගෙන අභිභව ආයතන. අභිභව කියන්නේ පාලියෙන් මැඩ පවත්වනවාට. සම්මා සම්බුදු පියාණන් වහන්සේට අභිභූ කිව්වේ. ඇයි ඒ? උන්වහන්සේ සියල්ල මැඩ පැවැත්තුවා. කියන්නේ උන්වහන්සේට ඉහළින් සමතෙක් නෑයි. කිසිම කෙනෙක්ට බෑ උන්වහන්සේ අභිභව. කිසිම ආකාරයකින් කිසිම මේ විශ්වයේ දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අභිභවන්න බෑ. එසා උන්වහන්සේ අභිභූ යන උත්තරීතර නාමයෙන් හඳුන්වනවා. එහෙනම් ඒ අභිභූ ආයතන කියන්නේ අන්නේ කෙලෙස් මැඩලන ඒ මායя පරාජයටපත් කරන ආයතන. එහෙනම් අන්න ඒ ආයතන බවට පත් කරගෙන මේ හැකන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අභිභව ආයතන වශයෙන් පරිහරණය කිරීම විරාගයයි. ඒ ආයතන කෙලෙස් රැස් කරන ආස්වාදයේ ගොඩනගෙන කර්ම රැස් කරන ආයතන වශයෙන් පරිහරණය කිරීම අන්න අවිජ්ජාවෙන් ගොඩනගෙන සලආයතනයි. ඒක අභ්‍යන්තර සහ බාහිර වශයෙන් දෙආකාරයි. එහෙනම් අන්න ඒක අන්න ඒක රාගයයි. අන්න රාගය. ආස්වාදයේ පිණිස මේ 12 ආයතන ඇසුරු කිරීම රාගයයි. ආස්වාදයේ පිණිස මේ ආයතන 12 ඇසුරු නොකිරීම විරාගයයි. එහෙනම් විරාග නිශ්චිත. විවේක නිශ්චිත විරාග නිශ්චිත. ඊළඟට නිරෝධ නිශ්චිත. අන නිරෝධයේ පිණිස. ඒ කියන්නේ රාග දේශ මොහයන්ගේ හට නොගැනීම පිණිස. නිරෝධයේ පිණිස. ඒ කියන්නේ හැම තිස්සෙම රාග දේශ මොහ නිරුද්ධ වෙච්ච හිතකින් වාසය කරන්න ඕන. රාග දේශ මොහ උදා වෙච්ච හිතකින් නෙවෙයි. එහෙනම් රාග දේශ මොහ නිරුද්ධ වෙච්ච සිතකින් වාසය කරන්න නම් හැම තිස්සෙම අවිජ්ජාව ප්‍රහාණයටපත් කරමින් විදර්ශනා ඥානීත්ව කල් ගෙවන්නට ඕන. ඊළඟ වස්සග්ග පරිණාමී කිව්වා මේ ලෝකේ තියෙන එක විරුද්ධ වචනේ සංසග්ග පරිණාමී කියලා. ඒ කියන්නේ සංසග්ග පරිණාමී කියන්නේ ලෝකයේත් එක්ක සංයෝජනත් එක්ක ගැවසීමින් කල් ගත කිරීම. ඒ කිව්වේ සුද්ධ සිංහලයෙන්ම කිව්වොත් රාගෙන් දේශයෙන් මෝහයෙන් යුක්ත ලෝක වැඩපිළිවෙල නිරත වී. ලෝකයා එක ගනුදෙනු කරමින් දැන් භික්ෂුවකට උනත් පුළුවන් ඕනනම් රාග දේශ මොහ සහිත ලෝකයේත් එක්ක විවිධාකාර ගනුදෙනු කරමින් කාලය ගත කරමින් ඉන්න.
ඒක සංසග්ග පරිණාමයටමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ ඒක නිවන පිණිස උපකාර වෙන්නේ නැහැ. එහෙනම් භික්ෂුව යනු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයා යනු වස්සග්ග පරිණාමී කෙනෙක්. ඒ කියන්නේ යා මේ කෙලෙස් අත්හැරෙන තැනට, කෙලෙස් දුරු වෙන තැනට, කෙලෙස් වලින් නිදහස් වෙන තැනට, කෙලෙස් බන්ධනයන්ගෙන් විනිර්මුක්ත වෙන තැනටයි කටයුතු කරන්නේ. එහෙනම් අන්න එකට වස්සග්ග පරිණාමී කිව්වේ. ඒ කියන්නේ ලෝකයේත් එක්ක ගැවසෙන්න යන්නේ නැහැ. කියන්නේ ලෝකයේත් එක්ක ගැවසෙන්නේ නැහැ කිව්වම වැරදිට තේරුම් ගන්න එපා. ඒ කියන්නේ පන්සලට එන කිසිම කෙනෙක් මුණ ගැහෙන්න එහෙම යන ආදි වශයෙන් නෙවෙයි. ඒ කියන්නේ රාගෙන් දේශෙන් මොහෙන් ලෝකයේත් එක්ක ගනුදෙනුවක් නැහැ. දැන් ලෝකයට හැමතිස්සෙම තියෙන රාගෙන් දේශෙන් මොහෙන් ලෝකයේත් එක්ක ගනුදෙනුවක්. ඒ ගනුදෙනුවේ මූලාරම්භය වෙන්නේ තමන්ගේ දරු පවුල. එතන ඉඳලා ගත්තාම සමාජ ආයතන ඔක්කොම බලන්න මොනවද? රාගෙන් දේශෙන් මොහෙන් යුක්තව නේද ගනුදෙනු සිද්ධ වෙන්නේ කියලා. පාසල ගත්තත්, රැකියා ස්ථානේ ගත්තත්, ඒ සමාජ ආයතන සෑම එකක් ගානෙම තියෙන රාගයයි දේශයයි මොහයයි හේතුවෙන් සකස් වෙච්ච සම්බන්ධතා. එහෙනම් අන්න එකට කියන වස්සග්ග පරිණාමී. එනිසා භික්ෂුවට ඒව නැහැ. දැන් උතන්දිත් යමක් කියන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ නම් වූ විශ්වයේ අසමසම මහා ශාස්ත්‍රතුමන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම පිණිස ආනා විතික්කම හෙවත් ඉක්මෝල යන්න බැරි. උන්වහන්සේගේ ආඥාව ඉක්මවන්න බැරි. නොඉක්මවිය යුතු ආනිසනා ප්‍රත්‍ය කියලා. ඒ කියන්නේ භික්ෂුවකට කැප නැති ප්‍රත්‍ය 21ක් දේශනා කරනවා. නොකළ යුතු දේවල් ඒව කරොත් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයන්ට අගෞරව වෙනවා. ශ්‍රාවකයන්ට අගෞරව වුණොත් ඒ අගෞරවය බුදුරජාණන් වහන්සේටත් බලපානවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේටත් එදාට මිනිස්සු අගෞරව කරනවා. එදත් එහෙම වුණා. ඕන නැති වැඩ කරන්න ගිහිල්ලා. එතන තියෙනවා ගොඩක් දේවල් ලෝකෙට සම්බන්ධ 21ක් වැඩ. වේද හේදකම, ජ්‍යොතිෂ්‍ය, රාෂ්ට්‍ර පාලනය, රට පාලනය කිරීම, ඔහොම තියෙනවා ආයතන නිලතල දැරීම, ඔහොම ඔක්කොම තියෙනවා. දූත මෙහෙවර යෙදීම, ඔහොම 21ක් තියෙනවා ආනිසංස ප්‍රත්‍ය. ගොවිතැන මෙන්න මේවා සාමාන්‍ය මේ ගිහි ජනතාව තමන්ගේ ජීවන උපායන් වශයෙන් පරිහරණය කරන යම්කිසි වෘත්තීමය විෂයන්, ජීවිකා විෂයන් තියෙනවා. මෙන්න මේවා ඔක්කොම 21ක් තියෙනවා මෙතන ප්‍රධාන වශයෙන්. මෙන්න මේවයි නිරත වෙන්න බෑ භික්ෂුවකට. ගොවිතැන, වේදකම, හෙදකම, ඊළඟට ඔය ජ්‍යොතිෂ්‍ය, නක්ෂත්‍රය, ඊළඟට රැකී ඔය විවිධාකාර ආයතන නිලතල, පුරෝහිතකම්, ඊළඟට ඔය ගිහියන්ගේ දූත මෙහෙවර යෙදීම, රාෂ්ට්‍ර පාලනය, රට පාලනය කිරීම, මෙන්න මේ වගේ කාරණා 21ක් තියෙනවා. මේවා කරොත් ඒකාන්තයෙන් භික්ෂුව නිරේට යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ආනේසන ප්‍රත්‍ය 21කින් එකක් හරි අනුගමනය කරමින් එයින් මුදල් උපයමින් ගිහියෙක් වශයෙන් භික්ෂුව ජීවත් වුණොත් ඒ භික්ෂුව නතර වෙන්නේ නිරේ කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන මොක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ ආඥාව ඉක්මවල ගිය නිසා. ඇයි එහෙම පැනෙව්වේ? සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ කියලා කියන්නේ සා කල්යෙම නිවන උදෙසාම හිතනවන පිරිසක්. බුදුරජාණන් වහන්සේ අපට හැමතිස්සෙම දීපු අවවාදය අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං, මරණය ජය ගන්න අමරණීය වෙන්න කියලා උන්වහන්සේ හැමතිස්සෙම අවවාද කළේ. එහෙනම් අමරණීය පිරිසකටයි බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ. එහෙනම් ඒ අමරණීය පිරිසට නිന്ദා අගෞරව සිද්ධ වෙනවා නම් යම්කිසි භික්ෂුවන් නිසා ඒ භික්ෂුව ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේටත් නිග්‍රහ කරන භික්ෂුවක් බවට පත් වෙනවා. එදාට මේ මහා ශාස්ත්‍රතුමන් වහන්සේගේ මූණේ දැලි ගාලා තමයි නතර වෙන්නේ. මොකද යම්කිසි භික්ෂුවක් ඔය කියන ආනේසන ප්‍රත්‍යයන්ගේ නිරත වෙලා දැන් කවුරු හරි වෙදකම කරනවා, ජ්‍යොතිෂ කරනවා, පොලිමේ ඉන්නවා මිනිස්සු කේන්දර බලන්න ඇවිල්ලා සල්ලි උපයනවා. දැන් මිනිස්සු මොනවද කියන්නේ? අහිංසක මිනිසුන්ගේ දාන ටික කාලා අන්න අර හාමුදුරු සල්ලි හොයනවා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අනිත් භික්ෂුන්ටත් එක්ක බනින්නේ ඔය කියලා හොඳ එකක් කියනවා. ඊට පස්සේ එහෙම මිනිස්සුන්ට බනින්න පරිසරයක් හදලා දුන්නේ ඇයි? එහෙනම් එහෙම පරිසරයක් හදලා දුන්නේ අර තියෙන පැවිද්දේ තියෙන උතුම් අරමුණ දැක්කේ නැති නිසා. පැවිදි උතුම් අරමුණ දැක්කේ නැහැ. ඒ නිසා මොකද උනේ? භික්ෂුවන් නොකළ යුතු දේවල් කරන්න ගියා. අවසානයේ මොකද උනේ? ඒ නිසා බන්නකොට බනින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ භික්ෂුන් ආර්ය මහා සංඝ කියලා සමහර මිනිස්සුયો දන්නේ නැති කමට සංඝ රත්නය කියලා බනින්නේ සංඝයා කියලා. සංඝ කිව්වේ කවුද? සෝවාන් මාර්ග අනුගාමික, සෝවාන් ඵල, සකදාගාමි මාර්ග අනුගාමික, සකදාගාමි ඵල
අරිහත් මාර්ග අනුගාමික අරිහත් ඵල අනාගාමී මාර්ග අනුගාමික අනාගාමී ඵල අරිහත් මාර්ග අනුගාමික අරිහත් ඵල යන ආදී වශයෙන් යදිදාරි යදිදං චත්තාරි පුරුෂයෝගා අට පුරුෂ පුද්ගලයා ඒස භගවතෝ ශාවක සංඝෝ යෝග වශයෙන් ගත්තොත් 4යි පුද්ගල වශයෙන් ගත්තොත් 8 දෙනයි මෙන්න මේ මාර්ගඵල යන ආදී වශයෙන් ඒ උතුම් වූ ආර්ය භාවයට පත් වෙච්ච බුද්ධ ශ්‍රාවකයන් මෙන්න මේ 8 දෙනා තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ ඒස භගවතෝ ශාවක සංඝෝ ඒ තමයි ශ්‍රාවක සංඝයා එතකොට සමහර මිනිස්සු ඉන්න පුළුවන් අර පෘථග්ජන භාවයේ ඉන්න පුළුවන් කිසිම ධර්මයක් අවබෝධ කරගත්තේ නැති හිස් මිනිහෙක් හිස මුඩු කරගෙන ජීවරයක් දරාගෙන ඉන්න පුළුවන් හිස් පුරුෂයෙක් මේ හිස් පුරුෂයා කරන වැඩේ නිසා මොකද වෙන්නේ අර ආර්ය මහා සංඝරත්නයට නිග්‍රහ වෙනවා එතකොට මොකද්ද කරේ අර කොහෙවත් ඉන්න ලෝකේ මිනිසෙට අති උත්තරීතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට නිග්‍රහ කරන්න අර හිස් පුරුෂයා පාරක් කපලා දෙන්න අවස්ථාවක් උදා කරලා දෙන්න ඒ නිසා හිස් පුරුෂයාකට වන්දි ගෙවන්න ඕන දවසක අන්න ඒ නිසායි සම්මා සම්බුදු පියාණන් වහන්සේ ආඥා පැනෙව්වේ මේ ශාසනය තුල මෙන්න මේ ආකාරයෙන් නුඹලා හැසිරිය යුතුයි නුඹලට ඕන විදිහට හැසිරෙන්න බෑ එහෙමනම් මේ ශාසනය ගැලපෙන්නේ නෑ යායට එහෙම යන ආදිවාසී ඉතින් බින්දුතුනේ ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ භික්ෂූන්ට වස්සග්ග පරිණාමී චින්තනයක් තමයි පවතින්නේ. ඒ කියන්නේ මේ ලෝකේ වැඩපිළිවෙල පෝෂණය කරන්න ලෝකයේ අල්ලන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නේ. ලෝකයේ වැඩපිළිවෙලෙන් නිදහස් වෙන්න. අන්න ඒක තේරුම් ගන්න ඕන. එතෙන්ටයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ එන්න කියලා කිව්වේ. එයයි බුද්ධ ශ්‍රාවකයෙක්ගේ කාර්යය. අමරණීය වෙන්න පුළුවන්ද මරණීය ලෝකේ අල්ලගෙන? අප්පමාද අමතපදන් කිව්වේ බුද්ධ වචනයටත් නිග්‍රහ කරලායි සමහරු පස්ස බලන්න. ඒ කිව්වේ මරණයටම වැඩ සිද්ධ කරගන්නේ. මරන්න කතාත් කරනවා සමහර විට. මරා ගන්නත් පුළුවන්. ඉතින් මරාගෙන මරණයට ආමන්ත්‍රණය කර කර මරණීය ධර්මම රැස් කර කර මරණීය සංසාරය යන කෙනෙක් කොහොමද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්නේ? පමාදෝ මච්චුනෝ පදං එයා මාර්යාගේ ශ්‍රාවකෙක්. එයා මාර ශ්‍රාවකෙක්. එයා මාරයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මාරනේ. ඒ කට්ටිය අමාරයි. අමරයි. අමරණීයයි. ඒ නිසා මෙන්න මේ වස්සග්ග පරිණාමයෙන් යුක්ත වෙන්න ඕන. ඒ කිව්වේ ලෝකයේ වැඩපිළිවෙලෙන් නිදහස් වෙච්ච කෙනෙක් වෙන්න ඕන. දැන් එතනක් තියෙනවා භික්ෂුන් තුනක් කර්ම දැන් ඒ ශාසනික පැවැත්ම උදෙසා හරි විහාර කර්මාන්තයන්හි පැවැත්ම උදෙසා හරි මේ බහුල කර්මාන්තයන්හි නිරත වෙන්නත් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණාමත් අර වස්සග්ග පරිණාමය බිඳ වැටෙනවා. එතකොටත් මග වැඩෙන්නේ නැතුව යන. ආදි ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. හැබැයි කර්මාන්ත බහුල වුණොත් ඒත් අර වස්සග්ග පරිණාමය බිඳ වැටෙනවා. ඒ නිසා පින්වතුනි මේ ධර්ම හොඳට තේරුම් ගන්න ඕන අපි ගැඹුරින්. ඒ නිසා විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත වස්සග්ග පරිණාමී කියන ආකාර හතරට සප්තබොජ්ජංග වඩනවා නම් කෙනෙක් අන්න ඒකට මුල් වෙනවා අර නිරෝධ සහගත සංඥාව. නිරෝධ සහගත සංඥාවෙන් යුක්තව වාසය කිරීම. එතකොට නිරෝධ සහගත සංඥාවෙන් යුක්තව වාසය කරමින් මේ සප්තබොජ්ජංග මෙන්න මේ කිව්ව සිව් ආකාරයට විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත වස්සග්ග පරිණාමී කියන සිව් ආකාරයට වැඩිනවා නම් අන්නේ මාර්ගයේ වැඩිම මහත්ඵලයි මහානිසංසයි කිව්වේ මොකද පරිනිර්වාණයටපත් වෙන්න අවශ්‍ය කරන ඒ උතුම් වූ අවබෝධය වැඩෙනවා. ඒ කිව්වේ අරිහත් ඵලයේ දක්වාම ඒ උතුම් වූ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේව රැගෙන යන ඔය අවබෝධය තුලින්. ඒ නිසා මෙන්න මේ විදිහට දැන් Nirodha දැන් ඔබට Nirodha ගැන බොහෝ දේශනා කළා. එහෙනම් මේ Nirodha මෙන්න මේ ආකාරයෙන් Tamanට අත්දකින්න පුළුවන් වෙනවා. හරියට මේ කියපු ධම් කාරණා අවබෝධ කරගෙන ඊට අනුසාරයෙන් ඒ අනුසාරයෙන් කටයුතු කරනවා නම් එහෙනම් පිංගුත නිරෝධ සංඥා මොකද්ද කියලා දැන් ඔබ දන්නවා. මේ සියලුම මේ ජරා මරණයන්ගේ අවසානිය ඒ නිරෝධය එයයි ශාන්ත ප්‍රණීත එයයි සැපේ කියලා නුවණින් දකින්න ඕන හැමතිස්සෙම. එතකොට නිරෝධ සංඥා වැඩෙනවා. දැන් ඒතං පණිතං ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හාක්ඛයෝ නිරෝධෝ නිබ්බාන. දැන් ඔක කිය ඉන්න එක නේ නිරෝධ සංඥා වඩනවා කියන්නේ. දැන් කවුරු හරි ආඩියෝ ඉවරලා ඔක කිය ඉන්නවා කියමුකෝ. දැන් හිතන් නිරෝධ සංඥා වැඩනවා කියලාද? වචන ටිකක් විතරයි උතන තියෙන්නේ යාට. ධර්මයක් දකින්න නැත්නම් චතුරාර්ය සත්‍ය පටිසමුප්පාද ත්‍රිලක්ෂණී උදේවය ඒ ඥාන දර්ශනයෙන් තොරව ඔය වචන ටික කිය හිටියාම නිවනටපත් වෙනවා නම් එහෙනම් බණ අහන්න ඕනෙත් නැහැ.
ධර්මය අවබෝධ කරගන්න ඕනෙත් නැහැ. කිසිම දෙයක් ඕනේ නැහැ. ඔය ගාතාව කිය කී හිටියාම හරි. කොහෙට හරි වෙලා වාඩි වෙලා. ඊට පස්සේ කිව්වම හරියනවද? දැන් ওই ගාතාව කිය කී ඉන්න පුළුවන් කාට හරි කොහේ හරි වාඩි වෙලා. එහෙම වාඩි වෙලා ওই ගාතාව කිය කී ඉඳලා ඊට පස්සේ කියන්නේ බා භාවනා කරා කියලා. දැන් ඔය කියන ගාතාවේ ඇතුලේ අර්ථය ඔබට වැටහෙනවද කියලා ඉස්සෙල්ලා බලන්න ඕනේ. එහෙම නැත්නම් අර දෙමළ සින්දුවක් හරි එහෙම නැත්නම් හින්දි සින්දුවක් හරි කී හිටියා වගේ වැඩක් වෙන්නේ. මොකද ඔය පාලියෙන් කියලා තියෙන එක වචනයකවත් තේරුම දන්නේ නැත්නම් ඔය ගාතාව කී හිටියා කියලා නිරෝධ සංඥා වැඩින්නේ නැහැ. නිරෝධය කියන්නේ අවබෝධයක්. අවබෝධය තුලින් ලබන්නා වූ ප්‍රත්‍යක්ෂයක්. සච්චිකාතබ්බන්ති. එහෙනම් නිරෝධය අත්දකින්න පුළුවන් ඉන්නේ ප්‍රඥාවටයි. එහෙනම් පින්වතුනි යමෙක් ඉස්සෙල්ලා ওই ගාතාව කී නිකන් බොරුවට වාඩි වෙලා කර්මස්ථාන වඩනවා කියලා කාලේ කන්නේ නැතු ඉස්සෙල්ලා කරන්න ඕන නිරෝධය කුමක්ද කියලා යථාභූත ඥාන දර්ශනයෙන් අවබෝධ කර ගැනීමයි. එසේ අවබෝධය නැති කෙනෙක් ওই ගාතාව කී මැරෙනකන් හිටියත් ලබන නිවනක් නැහැ කවදාවත්. දැන් ගොඩක් අය හිතන් ඉන්නේ ওই ගාතාව කිය එක තමයි නිරෝධ සංඥා වැඩිම කියලා. ඔන්න බලන්න වෙච්ච වැඩි. දැන් බුදු පියාණන් වහන්සේ මේ පෙන්නලා දෙන්නේ. දැන් ගාතාව කිය කියලා ඔය කියන්නේ මේ තියෙන්නේ. මොකද්ද මේ කිව්වේ බුදුරජාණන් වහන්සේ? නිරෝධ සංඥා භික්කවේ භාවිතා බහුලීකතා මහප්පලා හෝති මහානිසංසා කතම් භාවිතාච භික්කවේ. නිරෝධ සංඥා සහගතං නිරෝධ සංඥා කතම් බහුලීකතා මහප්පලා හෝති මහානිසංසා ඉද භික්කවේ භික්ඛු නිරෝධ සංඥා සහගතං සති සම්බොජ්ජංගම් භාවේති ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විරිය සම්බොජ්ජංගම් භාවේති පීති සම්බොජ්ජංගම් භාවේති පස්සද්ධි සම්බොජ්ජංගම් භාවේති උපේක්ඛා සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමී එවං භාවිතාකෝ භික්කවේ නිරෝධ සංඥා එවං බහුලීකතා මහප්පලා හෝති මහානිසංස. මෙන්න මේ නිරෝධ සංඥාවෙන් යුක්තව අර කිව්ව සප්ත බොජ්ජංග වැඩෙන ආකාරයෙන් කටයුතු කරන්න ඕන. ඒකට නිරෝධ සංඥාව වඩනවා කියන්නේ. එහෙම නැතුව කොහේ හරි පැදුරක් දාලා වාඩි වෙලා ඉඳගෙන ඔක කියින් එක නෙමෙයි. අර්ථය එතකොට අර ගිරවා පෙත්තබක් කෑවද? පෙත්තබක් කෑවා. කිනෝ ගිරවා. ගිරව දන්නේ නැහැ මොකද්ද මේ කිව්වේ කියලා. තව ගිරාපෝතක අධ්‍යාපනය කියන්නේ ළමයින්ට උගන්වනවා. එක එක දේවල්. ළමයි දන්නේ නැහැ මොනවද ඉගෙන ගත්තේ කියලා. නිකන් කියවන්න විතරයි දන්නේ. අර්ථයක් දන්නේ අර ගිරවත් එහෙම පෙත්තපත් කෑව ගිහි හිටියට ඌ දන්නේ නැහැ මේ පෙත්තපත් කෑව කියන්නේ මොකද්ද කියලා. ඒ වගේ කොහේ හරි වාඩි වෙලා ওই ගාතාව කී හිටියා කියලා නිවන් මඟ වැඩෙන්නේ නැහැ. නිර්වාණ මාර්ගේ වැඩෙන්න නම් ඉස්සෙල්ලා අවබෝධයටපත් වෙන්න ඕන. මේ සියලු කාමයන්හි ආස්වාදයන්හි ආදීනව නුවණින් දකින්න ඥාන දර්ශනය පහල කර ගන්න ඕන. ඒ අනුසාරයෙන් තමයි නිවනටපත් වෙන්නේ. එහෙනම් අන්න එයාටයි මේ නිරෝධ සංඥා වැඩෙන්නේ. ඒක වචන කීකින් එකක් නෙවෙයි. ඒක නුවණින් දකින්න එකක්. මේ සියලු සංකාරයන්ගේ සමතය ශාන්තයි ප්‍රණීතයි කියලා නුවණින් දකින්න ඕන. ප්‍රඥාවෙන් දකින්න ඕන. දැන් මේ මොහොතේ ඔබට පුළුවන් මේ නිරෝධ සංඥා වඩන්න. දැන් බලන්න ඔය වචන ටික කීකින් එකද කියලා. දැන් මේ මොහොතේ ඔබ මේ බණ අහගෙන ඉන්නවා නම් දැන් මේ ධර්මය අහන ඔබට අන්නේ ශාන්ත ප්‍රණීත භාවය අත්දකින්න ලැබෙනවා නම් අන්න නිරෝධ සංඥාව. දැන් පැහැදිලිවම ඔබ දන්නවනේ දැන් ඒක නායි මම තව ගැඹුරට කියන්න යන්නේ නැහැ. මොකද තව අපිට ධම්ම ව්‍යාකරණ තියෙනවා රසක් හෙලිපෙහෙලි කරගන්න. එහෙනම් අන්නේ අනුසාරයෙන් පින්වතුනි නිරෝධ සංඥා සහගත සප්තබොජ්ජංග වැඩෙනවා නම් එහෙනම් අන්න ඉක්මනීම කෙලෙස් සමනය වෙලා ඒ පරම නිෂ්ඨාව දක්වා ගමන් කරනවා. එහෙනම් සෑම විටම නිරෝධං ආවජ්ජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. එහෙනම් නිරෝධය ආවර්ජනය කරන වාරයක් පාසා සම්බොජ්ජංග අවබෝධයංග වැඩෙනවා. අවබෝධය පූර්ණ වෙනවා. එහෙනම් අන්න කරන්න ඕන වැඩේ